අපි ගැටළු විසඳන විදිය මේ පෙර මුලින්ම සයින් වගුව ඊට පස්සේ ටෑන් වගුව කතා කළා. කොස් වගුවේ ගැටළු විසඳන විදිය අර වීඩියෝ දෙක වගේමයි. ඒ දෙක මුලින් බලලා ඉන්න කියලා මම යෝජනා කරනවා ඔයාලට. මේකෙදි තියෙන්නේ වගුව බලන විදිය වෙනස්. සයින් වගුව ටෑන් වගුව එකම විදිහට ගියේ උනාට මේකෙදි වගුව බලන්න පටන් ගන්නනේ. දැන් අපි සාමාන්‍ය හිතන්නේ සයින් වගුවේ අවසානම හරියේ සයින් වල 80 ගණන් වල 89 ඉවර වෙනවනේ. කොස් වගුව පටන් ගන්න මේ පැත්තේ. සයින් වගුවේ ඔයාගේ පොතේ කොස් වගුව පටන් ගන්න දැන් මේ තියෙන සයින් වගුව නම් කොස් වගුව බලන්න ආරම්භ කරන්නේ මේ පැත්තේ. ඒ කියන්නේ මෙහෙන් යන්නේ අපි. හරියට අපි නිකන් උදාහරණයක් හිතුවොත් කොස් කඩන්න ගස් නගින්නත් ඕනේ. දෙමේ ඉඳලා උඩට ගිහිල්ලා නේද? මේ කියන්නේ ගහකට නගින්න ඕනේ. ඒ වගේ. එහෙම මොන හරි කරලා හදා ගන්නවා. ඒක හරියටම උදාහරණයක් කියලා කියන්නේ නැහැ. නමුත් ගස් නගින්න විදිහට මේ උඩට යනවා අපි. දැන් අපි සමහර උදාහරණයක් ඔයා මේත් එක්කම අනිවාර්යයෙන්ම මේ පාවිච්චි කරන්න පොතක් මාත් එක්කම බලන්න. දැන් මම මේ කියන ඒවා අනිත් දේ තමයි කොස් වල සයින් වල තීරුව ගත්තාම සයින් වල 45 අපිට 20 ඕන නම් අපි ඒ 45 මෙහෙන් හොයලා 20 අගේ හෙව්වේ. අංශක 45යි එතකොට කලා 20. ඒකක් හොඳටම තේරෙනවා 0.71යි 0.71යි 12 විතරට. නමුත් කොස් වලදී ඒ විදිහ නෙමෙයි. දැන් සයින් තේරුවට හිටියේ මේ පැත්තයි මේ පැත්තයි. කොස් වලදී තියෙන්නේ මේ විදිහට. මෙහෙම ගහේ නැගලා කඩන කොස් ටික පල්ලෙහා තියෙන ගොලේ වෙන මේ විදිහට. එහෙම හිතන්න. කටක් අල්ල ගන්න. කොස් වග බලනකොට මේ තීරේ අංශක ගණන් අරගෙන කලාත්මක මේ තීරේ ගන්න. යට තීරේ පටල ගන්න එපා. තව කෙටි කාලේ මහිට තියෙන 20යි 20දී. ඒ කාලේදී ආපුවම තේරුම් ගන්න මේ විදිහට උඩට ගිහිල්ලා කඩන කොස් ටික පල්ලෙහා තියෙනවා වගේ හිතන්න. අන්න හරි කොස් වලට අදාළ කලා තීරේ මෙතන තියෙනවා. සරල උදාහරණයක් ගත්තොත් ඔයාලට කොස් වල අපිට හොයන්න තියෙනවා. මාත් එක්ක මේවා බලන්න. කොස් වල අංශක 8යි කලා 50 හොයන්න තියෙනවා. කොස් වල අංශක 8යි කලා 50. මම හොඳට බලන්න. මේ තීරුවේ දිගටම බිඳුවේ ඉඳලා 1 2 3 4 8 වෙනකන් යන්න මේ පැත්තට එන්න මෙතනින් කලා 50 බලන්න එපා. කොස් තියෙන්නේ යටනේ. අන්න කොස් වලට අදාළ කලා 50 මෙතනින් පොඩට ගිහලා බලන්න. 0.98යි 81 වෙනවා. මම හිතනවාට මම මේ කියන දේ පැහැදිලි කියලා. තේරුම් ගන්න තව එකක් බලමු. මම තෝරගත්තා කියන්නේ කීපයක් කිව්වා. කොස් වල අංශක 12යි කලා 20. කොස් අංශක 12යි කලා 20. කොස් වල අංශක 12යි කලා සමාවෙන්න මෙතන අංශක 12යි කලා 20. කලා 20 හොයනවා නම් අංශක 12යි කලා 20 හොයනවා නම් මේ බලන්න 97යි 69 0.97යි 69. මම හිතනවා ඒකත් පැහැදිලි. තව එකක් හොයලා දෙන්නම්. කොස් අංශක 10යි අපි හිතමු කලා 30 අන්න ප්‍රශ්නේ. දැන් ඔයා එතනදී තරකයක් වුණා හැකි. කොස් වල අංශක 10යි කලා 30 උඩින් බැලුවත් අපිට දැන් අපි බලනකොට උඩින් බැලුවත් යටින් බැලුවත් එකමනේ කියන එක. ඒ 30 දී විතරයි මේ කතන්දරය. ඒ නිසා ඒක පටල ගන්න එපා. පොදුවේ කොස් තියෙන්නේ යට. එහෙම හිතන්න. අංශක සහ කොස් යට කලා යට. එහෙනම් මෙන්න කීයද? අංශක 10යි කලා 30 වෙනවා 98යි 33. 0.98යි 33. මම හිතනවා මම මේ දරන උත්සාහය චුට්ටක් දුරට හරියට පැහැදිලි ඇති කියලා. කොස් බලන්නේ කොච්චරද? කොස් වල ගණන් තියෙන සාමාන්‍ය විදිහටම සයින් ටෑන් ගණන් හදපු විදිහටමයි. වකුව බලන එකේ විතර අපිට ප්‍රශ්නයක් අහුවෙන්නේ අපි ඒක විසඳගත්තාම අපිට ගණන් හදන්න පුළුවන් ලේසියි. නැවත කියනවා. ආපහු බලන්න. ඔයාට ඕන නම් කොස් වල අංශක 7යි. මම බෝඩ් එකේ ලියලා නැහැ අංශක 7යි කලා 10 ඕන නම් බලන්න උත්තරේ තියෙන්නේ අංශක 7යි කලා 10යි 0.99 22ද බලන්න. එහෙම තේරුණා නම් ඔයාලට ඒක පැහැදිලි. අපි තව එකක් බලමු. කොස් අංශක 77යි කලා 40. අනේ පිටුවට ගිහින් අංශක 77යි කලා 40 යටින් 40. 77යි යටින් 40. අන්න යටින් 40 එනවා 0.21යි 36. 0.21යි 36. මම හිතනවා ඔයාලට ඔය ටික පැහැදිලි කියලා. වගුව පුළුවන් ප්‍රමාණයක් මම ගැහුවා. ඔයා කොස් වගුව භාවිතය කියලා මෙන්න මේ ටික ලියා ගන්න. අපි තව ටිකක් බලමු.
වෙලා පුරුදු වෙමු. අපි නම් cos වල අංශක 70යි කලා 30. අංශක 70. අංශක 70 උඩට යනවා. 70 වෙනකම් උඩට ගිහිල්ලා ඊට කලා 30 30ේදී මොන ගෙන නගේ බලනවා. අංශක 70 කලා 30 යනවා. 0.33යි 38. 0.33යි 38. මම යෝජනා කරන්න ඔයාලට හොඳම වැඩේ. ඔයාලා මොහොතකට වීඩියෝ එක නවත්තලා මේ ටික හදලා බලන්න. හරි. එතකොට ඔයාලට පැහැදිලි කරගන්න හැකියි. හරි. මම හිතනවා හදන්න ඇති කියලා. ඊපස්සේ cos අංශක 60යි කලා 40. අංශක 60යි කලා 40. 60 වෙනකම් යන්න ඕනේ. 60 40. 60 40. උත්තරේ 48යි 99. 0.48යි 99. ඊපස්සේ cos අංශක 80යි කලා 50. අංශක 80 වෙනකම් උඩට නගින්න ඕනේ. 80 වෙනකම් ගියා. කලා 50ට ගියා. කලා 50 යනවා. 0.15යි 93. 0.15යි 93. ඊපස්සේ cos අංශක 1යි කලා 30. ඒවත් පුරුදු වෙන්න බෑ. අංශක 1යි කලා 30. 1යි 30 එන්නේ 0.99යි 97. 0.99යි 97. ඊපස්සේ cos අංශක 3යි කලා 40. අංශක 3ේදී කලා 40. 0.99යි 80. 0.99යි 80. හරි. මේ ගණන් ටික සමහරට තනින් හදුවනම් වාගේ හරියන්නේ නැති දැනගන්න cos වල තියෙන එකම ප්‍රශ්නේ මෙතනින් උඩට යන්න ඕනේ. සහ මේ පැත්තෙන් යට බලන්න ඕනේ. දැන් අපි මේ හදුවේ පොදු අවස්ථා ටික. කලාවල ආවේ 30 40 50 60 ඒ වගේ. ඒ 32 ආවෝ. එතකොට ඉතින් 12 ආවෝ. 14 ආවෝ. 16 ආවෝ. හරි. මේ ටිකෙන් පස්සේ අපි කතා කරන්නේ ටික ගැන. මේ ටික සරලව කරගන්න ඕනේ. බලන්න දැන් cos වල අංශක 10යි කලා 30 අපි දන්නවා 10යි කලා 30 හොයන හැටි දන්නවා 10 වෙනකන් ගියා මේ පැත්තෙන් 30 වෙනකන් ගියා 98යි 33 දැන් ආවෝ අංශක 10යි කලා 34 හරි ඔයා හොඳටම දන්නවා මධ්‍යන්තර තීරයට යන්න ඕනේ ඔව් ප්‍රශ්නයක් නැහැ මධ්‍යන්තර තීරයට යනවා අංශක 10යි කලා 30 බැලලා 34 බලන්න බෑනේ ඔලින් බලනවා අංශක 10යි කලා 30 අංශක 10යි කලා 30 උඩිනුත් බලපෑක ලියාගත්තා අපිට තේරුම් ගන්න 0.98යි 33 ආවේ. මට ඒක පැහැදිලි. මම හිතනවා ඒක කිසි ප්‍රශ්නයක් නෑ අංශක 10යි කලා 30. සයින් අපි මේ වෙනකොට ලඝු වගුව බලන්න හැටි පුරුදු වුණා. ඔයගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා. ටෑන් වගුව බලන්න පුරුදුයි. සයින් වගුව බලන්න පුරුදුයි. වගේම කොස් වගුවේදී මධ්‍යන්තර තීරයේ මේ විදිහටම බලනවා. හරි. මධ්‍යන්තර තීරයේ උඩින් හරි යටින් හරි හතරට දාලා වගේ බලනවා. බැලුවම දෙකයි. දැන් ප්‍රශ්නේ මෙතනින් එහා තමයි ප්‍රශ්න මතුවෙන්නේ. මින් පෙර කරපු හැම ගණන් වර්ගයකදීම කරේ මධ්‍යන්තර තීරයෙන් ආපු උත්තරය අපි එකතු කරා. කොස් වල වෙනස් වෙනවා. කොස් වල හැම නිතරම වෙන්නේ අඩු කරන්නේ. මම හොඳට මතක තියාගන්න. මම පන්ති වලදී ඔක පැහැදිලි කරන්නේ මේ විදිහට. සරල උදාහරණයක්. දැන් ගම් වල ඉස්සර වගේ කොස් නැහැ. කොස් නැහැ. කොස් අඩුයි. නැහැම නෙමෙයි අඩුයි. වා මේකෙන් අල්ලගන්න. cos කියන එක අඩුයි කියන එක මතක තියාගන්න. cos අඩුයි කියන එකේ තේරුම තමයි cos වර්ග බලන හැම නිතරම cos වර්ග බලලා අගේ හෙව්වා ප්‍රතිකොස් හෙව්වා දැන් sin හොයනකොට ප්‍රතිසයින් හෙව්වා ප්‍රතිටැන් හෙව්වා ප්‍රතිලඝු හෙව්වා ඒ හැම එකකටම වඩා cos වලදී කරන්නේ මොනවා කරත් cos වලදී අපි අඩු කරන්න පුරුදු කරගන්න. මම හිතනවා ඔයාලට මම මේ කියන දේ තේරුණා කියලා. දැන් මට ඕනේ cos වල අංශක 10යි කලා 34 නම් නැවත කියනවා අංශක 10යි කලා 34 නම් මම අංශක 10යි කලා 30 බැලුවා මම නැවත කියනවා අංශක 10යි කලා 30 බැලුවා 98යි 33 ඊට පස්සේ මධ්‍යන්තරයට ගිහිල්ලා උත්තර දෙනවා අපි 34ට වඩා අඩු කෙනා බලලා 34ට වඩා අඩු කෙනා බැලුවා අංශක 10යි කලා 34ට වඩා අඩු කෙනා 30 බලලා මධ්‍යන්තර තීර දෙක අඩු කරනවා උත්තර තේරුම් ගන්න හේතුව කියනවා cos අඩු නිසා නම් මෙතනින් 1යි මෙතනින් 3යි උත්තරය 0.98යි 31. මම හිතනවා ඔයාලට තේරුණා කියලා කරපු විදිය බලන්න අංශක 10යි කලා 34 ඕනේ අංශක 10යි කලා 30 හොයනවා මධ්‍යන්තර තීරයට 4 ආතාලාගේ හොයලා ඒක අඩු කරනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා උත්තරය එනම් ඉන්නේ 0.98යි 31. ඔයා මතක තියාගන්න cos අඩුයි කියන එක එකට පාඩම් කරගන්න. ලේසිම දේ ඒකයි වාගේ.
ඊළඟට අපි තව බලමු අපිට තියෙනවා නම් අපි අංශක 10ක් සුළුම ගන්න හදාගන්න බලමු කීටයක්. අපිට හිතනවා 33 තියෙනවා කියලා. අංශක 10යි කලාස්. ඒ බලන්නේ මුලින්ම 10 30 බලනවා ඔයා. අංශක 10යි කලා 30. අංශක 10යි කලා 30. 98යි 33. 98යි 33. ඒ බලලා ඔයාට මදිනේ ඉලක්කමක් තුනේ ඉලක්කම මධ්‍යනාන්තර තියෙන්නේ 3ට දාලා ගියේ. උඩින් හරි. යටින් හරි ගන්නවා ඔයා. කොහොම ගත්තත් කවන්නේ 10ට දාලා තුනේ ඉලක්කම. 10ට දාලා තුනේ ඉලක්කම. අන්න එනවා කීකද? 2 නිසා ඒකට උත්තරේ 2යි. ඒක මොතෙන් හොයාගත්තාම එතනත් එන්නේ උත්තරේ 98යි 31. බිඳුවයි දශම 98යි 31. මම හිතනවා දැන් යම් තරමක් දුරට පැහැදිලි. අපි 10 ඇසුරින්ම තව එකක් ඉගෙන ගමු. අපිට තියෙනවා cos අංශක 10යි කලා 37. ඒත් බලන්න හොඳේ එකම දෙයින් අරගෙන කියලා දෙන්න ලේසි වෙන්න. ඒත් බලන්නේ අංශක 10යි කලා 30. අංශක 10යි කලා 30. අංශක 10යි කලා 30 98යි 33. 98යි 33. එතකොට මධ්‍යනාන්තර තීරණය යන්න ඕනේ 7 වෙනකම්. 10ට අදාළ මධ්‍යනාන්තර තීරණය 7 වෙනකම් යන්න ඕනේ. 10ට අදාළ 7 වෙනකම් ගියාම 7 උත්තරේ 7. 7 උත්තරේ 4යි. අන්න මම යාගෙන් 4ක් අඩු කරනවා. cos අඩු නිසා 4 මතකද? cos අඩුයි නිසා cos වලදී අඩු කරනවා කියලා. එහෙනම් වෙන්නේ 98යි 29. බිඳුවයි දශක 98යි 29. මම හිතනවා ඔයාලට යම් තරමක් දුරට පැහැදිලි කියන එක. ඔයාගේ අච්චුපතේ පිටු අංක 28 මෙන්න මේ දේ ගැන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මට ඔයා බලන්න මේ ටික. අච්චුපතේ තියෙන උදාහරණයක් ටික බලන්න. දැන් මම මේ කියලා දුන්නා පස්සේ ඔයා බලන්න. හරි. තව බලමු කීපයක්. අපිට තියෙනවා කියලා අපි හිතමු. බෝඩ් එකේ තියෙන එකක්ම ගමුකෝ. හරි. අපිට තියෙනවා අංශක 8යි කලා 54. cos අංශක 8යි කලා 54. අපි මුලින් හොයන්නේ කොහොම වුණත් මුලින් හොයන්නේ cos අංශක 8යි කලා 50 හොයනවා. අංශක 8යි කලා 50. හොයාගත්ත හැකි. අංශක 8යි කලා 50 එන්නේ 98යි 81. බිඳුවයි දශම 98යි 81. දැන් අපිට ඕනේ 4නේ. අපි යනවා මධ්‍යනාන්තර තීරයට. 8ට අදාළ මධ්‍යනාන්තර තීරේ 4 මොන ගැහෙනකම් යනවා. 4 මොන ගැහෙනකම් ගියාම අපිට හම්බ වෙනවා 8ට අදාළ 4 යගේ 2යි. නිසා මේකේ 2ක් අඩු කරනවා. 2ක් අඩු කරනවා. මෙතන එතකොට එනවා 11යි 9යි මෙතන 7යි මෙතන 8යි 98යි 79. බිඳුවයි දශම 98යි 79. මට හිතෙන දේ නම් ඔයාලට මම කියලා දුන්න ප්‍රමාණය ඇති කියන එක. තව එකක් බලමු. ඊපස්සේ අපිට ඕනේ කියලා හිතමු cos අංශක 12යි කලා 52 කියලා. සමාන කලා 22. අංශක 12යි කලා 22. 22 ඒත් බලන්නේ 12 20. හොඳට තේරුම් ගන්න. 22 නෙමෙයි බලන්නේ 12 20. 12 20 කීයද බලනවා. 12 20. මොනවා 12 20? 12 20. 97යි 69 මේ බලන්නේ. 12 20. 97යි 69. බිඳුවශම 97යි 69. ඊපස්සේ අපිට 22 ඕනේ. ඒ 12ට අදාළ මධ්‍යනාන්තර තීරයට යනවා. 12ට අදාළ මධ්‍යනාන්තර තීරයට ගියාම මධ්‍යනාන්තර තීර දෙක උඩින් බැලුවත් යටින් බැලුවත් එකම වෙන්නේ. 12ට අදාළ එක. නිසා මේකෙන් එකක් අඩු කරනවා. හේතුව තමයි cos අඩු හින්දා. උත්තරේ අඩුයි. මෙන්න හරි. මෙන්න හරි. බිඳුවයි දශම 97යි 68. නිසා නාගේ උත්තරේ බිඳුවයි දශම 97යි 68 වෙනවා. මම හිතනවා ඔයාලට මම මේ කියලා දුන්න දේවල් ගොඩාක් දුරට පැහැදිලි ඇති කියන එක. අපි මේකේ ඉතුරු වැඩේ තමයි ප්‍රතිකොස් හොයන එක. දීලා තියෙන අංගයන් වලට දාලා අනිත් පැත්ත හොයන එක. අපි ඒකට ලෑස්ති වෙමු. මේ තියෙන දේවල් සටහන් කරගන්න. ගණන් හදනකොටත් අපිට මේවා ඕන නිසා ඉදිරියට තව කතා කරමු.
හරි අපිට දැන් තියෙනවා ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලෝ කියන්නේ ගණන් හදනකොට අපිට ඕන වෙනවා මේක කෝණ වල අපිට අර ත්‍රිකෝණ සමාන සයින් වල tan වල දෙකේම තිබුණා පාදවල දිග දිගට කෝණේ හොයන්න පාද දෙකක දිග දිගට අපිට කෝණේ හොයන්න තියෙනවා. මේ කෝණේ හොයන ප්‍රශ්නේදී ප්‍රති සයින් හොයනවා ප්‍රති tan හොයනවා. වගේම අපිට ප්‍රති cos හොයන්න වෙනවා. මේ ගණන් වල ප්‍රති cos හොයන්න තියෙනවා. ඒ කියන්නේ අපෙන් අහන්නේ 90 ඇත්තම කතාවක් කිව්වොත් 98.35 තියෙන්නේ කොහෙද බලන්න. 98.35 තියෙන්නේ කොහෙද බලනවා. මේ බලන්න 98.35 නැත්නම් 98.35ට වඩා අඩු කෙනෙක්. අඩුවෙන් ගොඩක් අය ඉන්නවා. ළඟම ඉන්න අඩු කෙනා වෙනවා. ආසන්නගේ 98.35ට වඩා අඩු. 98යි. 98.38 තියෙනවා. 98.38 හරියන්නේ නැහැ වැඩි පැත්තෙන්. අපිට ඕනේ 98.35 ගන්න තියෙනවා 98.38 තියෙනවා අංශක 10යි කලා 20. ඒක හරියන්නේ නැහැ. ඊපස්සේ 98.33 තියෙනවා. 98.33 මෙන්න හරියට. ඔන්න හොඳට අහගන්න බෝඩ් එකේ තියෙන එකක් උදාහරණයකට ගත්ත නම් 98.33 අපිට තියෙනවා කොස්වලදී. 98.33 තියෙන්නේ හොඳට තේරුම් ගන්න. මෙයා තියෙන්නේ මේ පැත්තෙන් කීයද ප්‍රතිකොස් හොයනකොට කරන්නේ මේ පැත්තෙන් කීයද සහ මේ පැත්තෙන් කීයද කියලා මුලින් ලියා ගන්න ඕනේ. මුලින් ලියනවා මෙයා ඒක තියෙන්නේ අංශක 10යි අංශකයි 10යි යටින් තියෙනවා කලා 30යි. මොනවා හෝ ප්‍රශ්නයක් තියෙනවද බලන්න. මම නැවත කියනවා මට ඕනේ 98.35 නමුත් 98.35 නැහැ 98.33 තියෙන්නේ. ඒක තියෙන්නේ කීයද? අංශක 10යි යටින් කලා 30යි. අංශක 10යි කලා 30යි. දැන් එතකොට ඔයාලට පේනවා දෙකක වෙනසක්. අපිට තියෙන්නේ 33 අපිට ඕනේ 35 මේ බලන්න. මෙතන තියෙන්නේ 33 අපිට ඕනේ 98.35. දෙකක වෙනසක් තියෙනවා. ඒ දෙක හොයාගෙන මන්දරන්තර තීරයට අපි යනවා. ගියාම හම්බ වෙනවා. දෙකේ ඉලක්කම ලැබෙනවා. නැත්නම් ආසන්න කෙනෙක් ගන්න පුරුදු වෙන්න. ඒක බැලුවොත් 4 අන්න එයා මෙතන ලියා ගන්නවා. දැන් කලින් මතකද tan වලදී මම ගන්න කරපු විදිය. මේක එකතු කරන්න කියලා කිව්වනේ. මේ 30ට 4 එකතු කරන්න කිව්වා. මෙතනදී cos අඩුයි. අනේ මතක තියාගන්න. හොඳට මතක cos අඩුයි. ඒ කියන්නේ cos වගම බලනකොට cos අඩුයි. වගේම ප්‍රතිකොස් බලනකොට cos අඩුයි. ඒක තේරුණා. අපි නාඩු කරනවා. කවුද මේ දෙන නාඩු කරනවා? අංශක 30 මෙන්න මේ 30න් සමාන කලා 30න් කලා 4ක් අඩු වෙනවා. අංශක 10යි කලා 26ක් වෙනවා. මම හිතනවා ඔයාලට මේ දෙක හොඳටම පැහැදිලි ඇති කියලා. මම හිතනවා හොඳටම මේක තේරෙන්නේ නැති කියලා. අංශක 10යි කලා 26යි තියෙනවා. මේ බලන්න. එතකොට මේක උත්තරේ ගිහින් ලියනවා අංශක 10යි කලා 26 කියලා. හරි? මම හිතනවා හොඳ අවබෝධයක් ගන්න ඇති කියලා. ඒක සඳහන් කරගෙන ඊටු දෙක පුළුවන් හොයන්න. ඊළඟට ඔයාලට මේ හරිද කියලා බලන්න ඕන කරන්න කියන්නේ ආපහු. ආපහු ඔයාලට කරන්න නම් අංශක 10යි කලා 20 බලලා අපි ඒක වල බලමු අංශක දැන් උත්තරේ හරිද බලන්න පුළුවන් නේ. මේ උත්තරේට අදාළ මෙහා ආපහු යවම එන්න බෑ මෙහා ආපහු. අංශක 10යි කලා 20 බලන්න. අංශක 10යි කලා 20 වෙනවා 98.38. දැන් මධ්‍ය තීරයේ මධ්‍යනාන්තර තීරයේ බලන්න අංශක 10ට අදාළ 6ේ උත්තරේ බලන්න. 10ට අදාළ 6ේ උත්තරේ 6 උත්තරේ 3යි එන්නේ. මේ බලන්න 3යි. අන්න අපි දන්නවා cos අඩුයිනේ. මෙතන අඩු කරනවා 35යි. මම හිතනවා ඔයාලා අපි දැන් මේ උත්තරේ ආයාවක් කියන්නේ. ප්‍රතිකොස් හේව හරියි. ප්‍රතිකොස් හේවුවේ කොහමද? 98.35 හේවුවා. 35 මොන ගෙහෙන්නේ නැහැ 33 තියෙනවා. 33 තියෙනවා 33 තියෙන්නේ කීයද? අංශක 10 කලා 20 අපිට දෙකක වෙනසක් තියෙනවා. මේ දෙක හොයාගෙන මධ්‍යනාන්තර තීරයට යනවා. ගියන් පස්සේ දෙක හම්බ වෙනවා 4දී. එහෙනම් මේ 4 මොකද කරන්නේ අපි අඩු කරනවා. මොකද මොන හේතුවක් නිසාද? cos වල විතරක් අඩු කරනවා කියලා මතක තියාගන්න. sin වලට tan වල කරේ එකතු කරන එක cos වලදී අපි අඩු කරනවා ඒක. ඒක හොඳට මතක ගන්න. cos වල කොයි පැත්තට හෙව්වත් අඩු කරනවා කියලා මතක තියාගන්න. එතකොට ඔයාලට මේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. අපි ඊළඟ දාන බලමු. හරි. දැන් අපිට ඕනේ ඔය වගේම අංශක සමාන 0.98.85 98.85 නැහැ. 98.85 නැත්නම් 98.85ට වඩා අඩු කට්ටිය ගන්නවා. 98.86 තියෙනවා. ඒක නෙමෙයි අපි බලන්නේ. 98.81 තියෙනවා. තියෙන්නේ කීයද? අංශක 8යි කලා 50යි. අංශක 8යි කලා 50යි තියෙනවා. අංශක 8යි කලා 50යි තියෙනවා. එහෙනම්
තියෙනවා මදි කොච්චරද? දැන් අපිට ඕනේ 98.85. 98.85 වලට අපිට තියෙන 98.84ක වෙනසක් තියෙනවා. අපිට 4ක් නැහැ. 4ක වෙනසක් තියෙනවා. අපි 8 තියෙන 4 මුණ ගැහෙනකම් යනවා. 8 තියෙන 4 මුණ ගැහෙනකම් 4 ඉන්නවා කොනේම 9ට අදාළව. අන්න ඒ කියන්නේ 4 ඉන්නවා මෙතනින් 9ට අදාළව. අපි ඒ ගන්න මෙතනින් ලියලා එකතු කරනවාද අඩු කරනවාද කියන එක හොඳටම ගන්නවා. කොස් වල මෙතරම කරන්න අඩු කරන නිසා මේක අපි අඩු කරනවා. මෙතන 50න් 9ක් අඩු වෙනවා 41යි. අංශක 8යි කලා 41යි. මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්නේ පැහැදිලි ඇති කියලා. අංශක 8යි කලා 41යි. හරි. අපි ඊළඟ කොටසට යනවා. දැන් අපිට නිදර්ශන 97යි 70 ඕනේ. 97යි 70. අපිට 97යි 70 තියෙන්නේ කොහෙද බලනවා. 97යි 70. හෝ 97යි 70 නැත්නම් ඊට වඩා අඩු කෙනෙක්. අපි 97යි 70 තියෙන හැටි බලමු. 97යි 70. 97 75 තියෙනවා. ගන්න බැහැනේ වැඩි අඩු පැත්තෙන් තියෙනවා 97යි 69. මෙන්න. එයා තියන්නේ මූලිකව අංශක 12 කලා 20. ඒක ලියා ගන්න මූලිකව. අංශක 12 කලා 20. මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. 97යි 70 ඕනේ. තවත් කියනවා 90 මට ඕනේ 97යි 70. එයා ගන්න ගියාට එයා නෑ තියෙන්නේ 97යි 70. 97යි 71 75 තියෙනවා. 97යි 75 තියෙනවා. මෙයා ගන්න බෑ වැඩි නිසා අඩු පැත්තෙන් ගෙනා ගත්තාම 97යි 69 තියෙනවා. 97යි 69. එයාට දාලා ගේන්නේ අංශක 12යි කලා 20. හරි. දැන් එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඕනේ කෙනා 70 නමුත් තියෙන්නේ 69 එකක පරතරයක් තියෙනවා. මතලන්තර තියෙන එක මුණ ගැහෙනකම් යනවා. අංශක 12ට අදාළව එක මුණ ගැහෙනකම් යනවා. එක එනවා එකේදීත් මුණ ගැහෙනවා දෙකේදීත් මුණ ගැහෙනවා. නමුත් අපි පළවෙනි එක නාගන්නවා. එකේදී මුණ ගැහෙනවා නම් උඩින් බැලුවත් යටින් බැලුවත් මතලන්තර තියෙන එකයි එන්නේ. ඒකේ තේරුම මේකෙන් එකක් අඩු කරන්න. එහෙනම් වෙන්නේ කොච්චරද අවසාන උත්තරේ? අංශක 12යි 20න් එකක් අඩු වුණා 19යි. මම හිතනවා ඒක හොඳ අවබෝධයක් එන්න කියලා. කොස්වගෝ හොයන්න. මේ හැර මේව හොයන්න තව තියෙනවා සයින් වගෝ පාවිච්චි කරලා. මම මෙතනදී ඒක කියලා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මට ඔයාලට මේ කියලා දුන්නට ඒ හොඳට තේරුම් ගත්තා නම් ඒත් ඇති. අපි ඒක වෙනම වීඩියෝ එකකදී ගණන් හදනකොට කතා කරමු. එහා සම්පූර්ණමිතිය තව පොඩි එහා වෙච්ච පොඩි තැන් තියෙනවා. මම මේ උගන්වන්නේ. මොකද මේ වෙලාවේ වල මේකත් එක්ක ඒක කියලා දුන්නොත් මේකත් ඇතුලේ. මේක හොඳට අධ්‍යයනය කරන්න ගණන් හදනකොට නිතරම එනවා. එහෙනම් දැන් අපි ගැටළු ස්තන්ට යනවා. මේකෙත් ගැටළු වර්ග තුනක් තියෙනවා. ඒ තුනට අපි ලෑස්ති වෙමු. මේ ටික හොඳට හදලා පුරුදු වෙන්න. මේක හොඳට බලන්න. ඕනේ කොස් බලන්න නිතරම. අපි තව එකක් බලමු. අපි තව එකක් හතරවෙනි ගානට විද්‍යාදර්ශන 53යි 50 කියන එක කොහෙද හොයන්නේ ඔයාලා? විද්‍යාදර්ශන 53යි 50. ඒතකොට මේක මුල් පිට මේ පැත්තේ මේ තියෙන්නේ මේ පැත්තට එනවා. 53යි 50 නැත්නම් ඊට වඩා අඩු කෙනෙක් බලන්න. 53යි 50 නැත්නම් 53යි 50 නැහැ. 53යි තියෙනවා 53යි 73 තියෙනවා. දුර වැඩි. 53යි 73 තියෙනවා. අනික මේකට වඩා වැඩි කෙනෙක්. 53යි 50ට වඩා තව අඩු කෙනෙක් ඉන්නවා. 53යි 48. 53යි 48 තියෙනවා. එයා තියෙන තැන් වලට අදාළව මේ පැත්තෙන් ගත්තොත්, මෙහෙන් ගත්තොත්, මේ පැත්තෙන් ගත්තොත් අපු වෙන්නේ අංශක 57යි. අංශක 57යි. යට තීරයෙන් ගත්තොත් අපු වෙන්නේ 40යි. ප්‍රශ්න උත්තරේ මේක නෙමෙයි. මේක නෙමෙයි උත්තරේ. අපිට තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ දෙක අතර ගත්තාම දෙකක වෙනසක්. දෙකක වෙනසක් තියෙනවා. අපි ඒ නිසා මධ්‍යන්තර තීරයට අපි හොයාගත්ත 57 තීරයම මධ්‍යන්තර තීරයට යනවා දෙක මුණ ගැහෙනකම්. අන්න හම්බෙනවා. අන්න දෙක මුණ ගැහෙනවා. මධ්‍යන්තර තීරයේ එකට අදාළ උඩින් බැලුවත් යටින් බැලුවත් එකට අදාළව. ඒ කියන්නේ මේක යටින් එකක් ලියාගන්න. අපිට ඒක අඩු කරන්න වෙනවා. උත්තරේ හැදෙන්නේ අංශක 57යි කලා 39ක්. මොකද
මොකක් හින්දාද? කොස් වලද විතරම අඩු වෙන හින්දා. එහෙනම් අවසාන උත්තරය අංශක 57යි කලා 39. මම හිතනවා දැන් නම් හොඳ අවබෝධයක් ඇති කියන එක. අපි එහෙනම් දැන් ගණන් හදන්න ලෑස්ති වෙන්න ඕනේ. හරි අපි යටලු විස්තරණය ලෑස්ති. කොස් කියන්නේ බද්ධපාදයේ වීම කර්ණපාදය. කොස් කියන්නේ බද්ධපාදයේ වීම කර්ණපාදය. මේ ගාන කොස් යටතේ හදන හින්දා නෙමෙයි. ඇයි මේ ගානට කොස් කියන එක ගන්න පුළුවන් කියන එක බලන්න ඕනේ. බලන්න දීලා තියෙන මේ කෝණය. ඒගොල්ලෝ අපිට සලකන්න තියෙනවා මෙතන කෝණය. මෙතන කෝණය සලකනකොට තේරුම් ගන්න මේ කෝණෙත් එක්ක බැඳිච්ච පාද දෙකක් තියෙනවා. එකක් මේ නිල් පාට එක්කෙන අනිත් එක්කෙනා මේක මේ රොස පාටින් වගේ තියෙන රතු හරිද? ඊපස්සේ එයා ප්‍රශ්න තියෙන්නේ එයා දැනටමත් එයා කර්ණය වෙලා. ඒ නිසා මෙයාව ගන්න වෙනවා අපිට බද්ධපාදයේ විදියට. මේක සම්මුඛේ. මේ ගානදී සම්මුඛෙත් එක්ක මුකුත්ම සම්බන්ධයක් නැහැ. හේතුව ඒක හොයන්න දීලත් නැහැ. ඒක අහලත් නැහැ. මුකුත් නැහැ. අගේ දීලා තියෙනවා මේ සැරේ කර්ණපාදේ. අගේ හොයන්න තියෙනවා බද්ධපාදේ. ඒ නිසා සම්බන්ධ වෙනවා කොස්. කොස් කියන්නේ බද්ධපාදේ බෙදීම කර්ණපාද. ඔයා ත්‍රිකෝණමිතිය ඉගෙන ගන්න හදන පළවෙනි පේවලදී තේරුම් ගන්න ඕනේ පාදවල සම්බන්ධය හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි දැන් අපි ඒක හොයාගත්තානේ. අපි දැන් ලියනවා කොස් අංශක මෙතන අංශක 14. කොස් අංශක 14යි කලා 34 ලියනවා. එන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණපාදය. දැන් ඔන්න අපි වගු ඉගෙන ගන්න එකේ ප්‍රයෝජනෙ දැන් ගන්නයි ලෑස්ති. මම නැවත කියනවා ඒ කොස් හදුවේ කොස් යටතේ ගන්න හින්දා කියලා හිතන්න එපා. විභාගයේදී එහෙම කොස් යටතේ කියලා ගන්නත් දෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ මේ තියෙන්නේ කර්ණපාදේ මේ තියෙන්නේ බද්ධ පාදේ. හරි. එහෙමනම් අපි හොයනවා අංශක 14යි කලා 34 අපිට හොයන්න බැරි නිසා අංශක 14යි කලා 30 කොහෙද කියලා මුලින්ම හොයාගමු. කොස් උඩට නගින්න ඕනේ. කොස් උඩට යන්න ඕනේ. නම් අංශක 14 මෙහෙම 14 වෙනකම් උඩට ගිහිල්ලා 14 30 බලනවා. 14 30 96යි 81. 0.96යි 81 තමයි 14 30 එන්නේ. මම හිතනවා මේක පැහැදිලි. 14 30 එනවා 0.96යි 81. ඊට මධ්‍යනාන්තර තීරය 4ට යන්න ඕනේ. මධ්‍යනාන්තර තීරය 14ට අදාළ 4. 14ට අදාළ 4 උත්තරේ එන්නේ ළමයි නේ 3. අන්න මෙයා 3යි. නිසා මම කරන්නේ මේ 96යි 81කින් 3ක් අඩු කරනවා. 11න් 3ක් අඩු වුණොත් 8යි. ඊපස්සේ මෙතන තියෙන්නේ 7යි එහෙනම් උත්තරය එනවා 96යි 78. 0.96යි 78 එනවා 8. අඩු කරේයයි ඒ කොස් අඩුයිනේ. හොඳට තේරුම් ගන්න. අඩු කරන්නේ කොස් අඩු නිසා. නම් 0.96යි 78 මෙතනට එනවා. ඊට පස්සේ මේ ගානට අදාළව බද්ධ පාදයේ වෙන්නේ x. බද්ධ පාදයේ x මේ ගානට අදාළ කර්ණපාදය 30යි. ඒ ටික මෙතන ලියනවා. බලන්න මේ වෙනකන් කියපු ටික තේරුණාද නැද්ද කියලා මම නැවත කියනවා. කොස්වල අංශක 14යි කලා 34 මට ඕනේ. අංශක 14යි කලා 34 නැති නිසා 14 30 බැලුවා. 14 30 එන්නේ 96යි 81. 14 30 එනවා 96යි 81. මම හිතනවා මම කියන දේ තේරුණා. ඊට පස්සේ මධ්‍යනාන්තර තියෙන්නේ 4 බලන්න ඕනේ. 4 බැලුවාන් පස්සේ ඊට අදාළ ඉලක්කම වෙන්නේ 3. හරිද? 4ට අදාළ ඉලක්කම 3. ඊට පස්සේ ඒක අඩු කරනවා. ඊට පස්සේ මේ බලන්න. මේ ගාන දැන් සාමාන්‍යයි. කොස් වකුවේ තියෙන චූටි ප්‍රශ්නයක්. ඒ හැරෙන්න මෙයාගෙන් හරස් ගුණ කරන්න ඕනේ. හරස් ගුණ කරපුවාම එන්නේ බලන්න 0.96 ගුණ කිරීම එහා පැත්තෙන් එන එක න මෙහාට අත්මක් 30ක් වෙලා x ඉතුරු වෙනවා. හරි. මට තියෙනවා මෙයා 30න් ගුණ කරගන්න. අපි එක ගානකදී බලමු 0.96යි 78 30න් ගුණ කරනවා. දශම නැහැ කියලා ගාන ගුණ කරනවා. බිඳුවෙන් ගුණ කරොත් බිඳුමයි මෙහෙම ඕනේ නැහැ. උදාහරණ තේරුම් ගන්න කිව්වේ සාමාන්‍ය බිඳුව සම්බන්ධ දේවල් 10 20 30 40 වගේ ඒවා ගුණ කරනකොට බිඳුව මුලින් ලිව්වා. ඊට පස්සේ 3න් සාමාන්‍ය විදිහට ගුණ කරා. 3ක් මෙතන 3න් 8 ගුණ කරන 8 වල 3 24යි දෙකක් ඉතුරුයි. 7 ආරයක් 3 21යි 2යි 23යි දෙකක් ඉතුරුයි. 3 ආරක් 6 18යි 2යි 20යි ආයෙත් දෙකක් ඉතුරුයි. 9 ආරක් 3 27යි 2යි 29යි. දැන් මේ බලන්න. මෙයාගේ දශමතෙන් එහා ඉලක්කම් 4යි. නිසා මෙයාගේ දශමතෙන් එහා ඉලක්කම් 4ක් යන්න ඕනේ. එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි. මෙන්න මෙතනින් බලන්න දැන් අග ඉඳලා 4 දෙනෙක්ව අපි මෙහාට පැන්නා. හරි. දැන් මේක අපි ලියා ගන්නවා.
උත්තරය එන්නේ 29.03යි 40. 40 බිඳුව ඕනෙත් නැහැ. අපිට එකගතාවයකට ඇවිත් තියෙනවා මීට පෙර ගණන්වලදී. දශමතිතෙන් එහා දෙන්නෙක් ඉතුරු කරලා ඉතුරු අය අයින් කරනවා කියලා. දශමතිතෙන් එහා දෙන්නෙක් ඉතුරු කරලා ඉතුරු අය අයින් කරනවා. එහෙනම් උත්තරය එන්නේ 29.03. ඇයි? මේ බලන්න. කලින් කියලා දුන්නා මට මේ සැරේ කියන්න බැරි වුණා. මේ ඉරේඳුරු දෙන්නගෙන් එහා ආසන්න එක්කෙනා තමයි දිහා බලන්නේ අපි. එයාගෙන් ආසන්න එක්කෙනා පහව පහට වඩා වැඩි නම් මෙහාට එකක් එකතු කරනවා. මේ සැරේ එහෙම නැහැනේ. ඒ නිසා මේ ඉරි දෙකෙන් එහා ඔක්කොම ටික කොහොමද එකක් එකතු වුණා නැත්නම් මේ ඉරි දෙකෙන් එහා ඔක්කොම අයින් වෙනවා. එහෙනම් අවසාන උත්තරය හැදෙන්නේ x සමානයි මේ බලන්න x සමානයි 29.03. ඔයාට මම මේ කියලා දුන්න ටික පැහැදිලි නම් ඉතුරු ගණන් තුනට අවධානය ගන්න. මම ගණන් ඔයින් තව දෙකක් හදනවා. තුන්වෙනි ගාන යටම තියෙන ගාන හදන විදිය පෙන්නනවා. හරි. මේ බලන්න. මේක ලියා ගන්න මහ දෙයක් නෑ. කොස්වගු බලනකොට කොස් දස් නගිනවා වගේම උඩට ගියා. කොස් වැට්නම් පස්සේ තියෙන විබ නිසා යටින් කලා තියෙන බැලුවා. සහ මධ්‍යනතර තියෙන බැලුවා. බැලුවම කොස් අඩුයි. ඒ නිසා කොස් වලින් අඩු කරනවා. හොඳට මතක තියාගන්න ඕනේ නීති ටික. අපි මේ ගණන් හදනකොට මේකට කොස් දාන්න කියලා තීරණය කර ගන්නවා කර්ණපාදයේ බද්ධපාදයේ නිසා කොස් අංශක 10යි කලා 33 සමානයි බද්ධපාදයේ බෙදීම කර්ණපාදය මේකේ බද්ධපාදයේ x කර්ණපාදයේ 20යි. ඉතින් ඊට පස්සේ අපි හොයන්න ඕනේ අංශක 10යි කලා 33 කොහෙද කියලා. අංශක 10යි කලා 33 10යි 33 අංශක 10 හොඳට තේරුම් ගන්න 33 නැහැ නැවත නැවත එකම දේ කියනවා 10 33 නැති නිසා 10 දිග බලන්න 10 දිග බැලුවොත් එන්නේ 98.33 10 දිග බැලුවොත් එන්නේ 0.98.33 මට දැන් මම නැවත කියනවා මේ බැලුවේ 10 දිග අංශක 10යි කලා 3 තමයි මේ බලලා තියෙන්නේ මත් අපිට තුනක් ඕනේ මධ්‍යනතර తీරේ ඒකේ තුනේ తీරුවේ යනවා අපි 10ට අදාළ තුනේ తీරුවේ ගිහම හම්බ වෙනවා දෙකක්. තුනේ තීරුවට අදාළව හම්බ වෙනවා දෙකක්. අපි දන්නවා කොස් අඩුයි. කොස් අඩුයි. නිසා කොස් වලදී අඩු වෙනවා. සැකයක් තියාගන්න එපා. ඒක සැකයක් තියාගන්න එපා. සැකයක් නිසා තමයි කිව්වේ. කොස් වලදී කරන්නේ අඩු කිරීම විතරයි. පැටලෙන්න පුළුවන්. නිසා මතක තියාගන්න. කොස් වලදී අඩු වෙනවා. නිසා මේ බලන්න. අවසානයේ හැදෙනවා මෙතනින් 1යි 98යි 0.98 හැදෙනවා මෙතන. අන්න වැඩේ. අපි හොයාගත්තා අපිට ඕන කෙනා මේක විතරමයි මෙතන ප්‍රශ්නේ ඉතුරු ටික ඔක්කොම sin tan වගේමයි 0.98යි 31 සමානයි x බෙදීම 20 අන්න හරි දැන් බලන්න මේ දෙදී මේ බලන්න අපි මේකෙදී හරස් ගුණිතය කරන්න ඕනේ මේකෙන් මෙහා හරස් ගුණ කරන්න ඕනේ 0.98යි 31 ගුණ කර ගන්න ඕනේ කාගෙන්ද 20ෙන් සමානයි x මම හිතනවා ආර තේරුණා අපිට දැන් තියෙනවා 98.31 පැත්තක ගුණ කරනවා 20 ඉතින් මෙතන බිඳුව ලියලා 2යි 6යි 16යි හැදන්න එකක් ඉතුරුයි 18යි 19යි මේක වෙන්නේ 2යි 6යි 16යි ඔව් බිඳුව ලියුවා මෙතන 2යි මෙතන 6යි 16යි හැදන්න එකක් ඉතුරුයි සේ 18යි 19යි හරි දශම ස්ථාන 4ක් වෙන්න ඕනේ දශම ස්ථාන 4ක් මේ පැත්තේ 4 දෙනෙක් එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි 4 දෙනයි මෙතන දශම දෙකෙනවා ඒ කියන්නේ මේ බලන්න 19යි දශම 6යි 6යි 2යි බිඳුව නැහැ හොඳේ ලිව්වට දශම දෙකෙන් එහා දෙන්න ඉතුරු කරගන්න දෙන්නෙක් නිසා මේ දෙන්න ගෙන් එහා අයින් කට්ටිය අපි අයින් කරන්න ඕනේ අයින් කරනකොට මෙයා දිහා බලන්න ඕනේ එයා දිහා බැලුවම ප්‍රශ්නයක් තියෙනවා. එයා පහට වඩා අඩු. නිසා මෙහාට එකක් එකතු වෙන්න බෑ. දැන් අවසාන උත්තරය එන්නේ 19.6යි. x වල උත්තරේ සෙන්ටිමීටර් දීලා තියෙන අදාළ ඒකකයේ ලියලා 19.6 කියලා මේක පාවිච්චි කරනවා. මම හිතනවා ඔයාලට යම් තාක් දුරකට නෙමෙයි හොඳටම පැහැදිලි ඇති. අපි තව ගණන් දෙකක් තියෙනවා. මේ දෙකත් බලමු.
ඊළඟ ගානේ cos ලිව්වා ඒක හරි අත්‍යන්ත නැහැ cos කියන්නේ බද්ධ පාද වේදීම කර්ණ පාදය x වේදීම 40 හරි වාට ඒක පැහැදිලි හොඳට නම් ඊපස්සේ හොයන්න 23යි 41 23යි 41 හොයන්න බෑ 23යි 40 හොයන්න බෑ කිව්වේ මේ සතහනක් බෑ කියන එකට මේ මුලින්ම හොයන්න බෑ මෙයා හොයා ගන්න එකපාරම බැරි නිසා 23යි 40 බලන්න 23යි 40 ඔන්න උඩට නගිනවා උඩට ගියා 23 23යි 40 තියනවානේ 91.59 0.91.59 දැන් ඔයාලට පැහැදිලි එකක ප්‍රශ්නයක් තියෙන නිසා මධ්‍යන්තර තීරය ගාවට යනවා ඒක මධ්‍යන්තර තීරය දැන් අපිට හොඳට තේරෙනවා අපිට ඕනේ 41 මධ්‍යන්තර තීරය එකට අදාළ 23 එකට අදාළ ගාන බලනවා අපි 23 එකට අදාළ ගාන 1යි අන්න අපි දන්නවා cos අඩු වෙනවා එහෙනම් වෙන්නේ 91.0.9158 ඉතින් හරි ඊට පස්සේ අපි කරන්නේ මෙයාව මෙතන ලියා ගන්නවා 0.9158 මෙතන ලියා ගන්නවා 0.9158 සමානයි x බෙදීම 40 හරි බලන්න අවසානයේදී අපිට තියෙන දැන් හරස් ගුණිතය වැඩි අපිට පුරුදුයි අපි මෙයාගෙන් මෙහාට හරස් ගුණ කරනවා 0.9158 ගුණ කිරීම 40 සමානයි x 91.58 40 ගුණ කරනවා ඒ බිඳුව ප්‍රශ්නයක් නිසා ප්‍රශ්නයක් නැහැ අංකවරක් අතර 32යි 3ක් විතරුයි අතරවරක් 5 20යි 3යි 23යි 2ක් විතරුයි 4යි මෙතන 4වරක් 1 4යි 4යි 2යි 6යි 9වරක් 4 36යි මෙයාගේ දශම දෙකෙන් එහා 4 දෙනෙක් නිසා මේක 4 දෙනෙක් නිසා 4 දෙනෙක් මෙහාට පයින්නවා එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි 4 දෙනයි ආවන් පස්සේ උත්තරය හදනවා 36.6යි 2 සහ බිඳුව තියෙනවා වැඩකුත් නැහැ ලියලා මම ඉලක්කම් දෙකක් විතරයි ඉතුරු කරගන්නේ මම මෙයා අයින් කරනවා අයින් කරාම ඔයා දන්නවා 2යි 5ට වඩා අඩු නම් මෙහාට එකතු වෙන්නේ නැහැ මොකොත් ඒත් හරි ඒක හරි උත්තරේ හැදෙන්නේ 36.6.3යි x අදාළ ඒකක ලියන්න ඕනේ මට ඒක බඳ නිසා මම ලියන්නේ නැහැ උත්තරේ x සමානයි 36.6.3 සෙන්ටිමීටර කියලා එනවා මම ගණන් මේ වෙනකොට 3ක් කියලා දුන්නා 4 වෙනි ගාන බෝඩ් එකේ හදලා තියන්න ඔයා බලන්න ඒක තනින් කරගන්න බලන්න ආවදලා ඒ අදාළ උත්තර ගන්නද කියලා කොස්සන්සක 17යි 32 ගත්තා ඒ 32 ගන්නකොට 30 බැලුවා 30 බලලා මධ්‍යන්තර තීරය අදාළ දෙකේ අගේ 32 ගන්න බෑ 17යි 30 බලනවා 17යි 30 බැලුවාම ඉන්නේ අපිට 95යි 37 ඊට පස්සේ මධ්‍යන්තර තීරය දෙකේ උත්තරේ 2යි 95යි 37 දෙයක් කරනවා 95යි 35 හරි ඊට පස්සේ හරස් කරන කරා දශම ස්ථාන අයින් කරනකොට ඉරි කැලේ දෙකෙන් එහා කෙනා බැලුවා මේ ඉරි කැලේ එහා පැත්තේ තුන්වෙනි දශම ස්ථාන බැලුවහම එයා කවුරුත් නැහැ බිඳුව තියෙන්නේ මෙතන ඉන්නේ බිඳුව වටිනාකමක් නැහැ ඒ නිසා උත්තරේ 56.2 අපි ලෑස්ති වෙනවා ඊළඟට මෙයා දීලා මෙයා හොයනවා වගේ මෙයා දීලා මෙයා හොයනවා ඒකෙදි අපිට ප්‍රශ්නයක් එනවා මේක ලේසියෙන්ම මේ ගණකම් හරියට තේරුම් ගන්න මම ආමාරුද දකින්න එපා මෙතනදී තියෙන්නේ ගුණ කරන්නේ ඊළඟ ගානේ දැන් හොයනවා බෙදන්න අපි ලඝු පාවිච්චි කරනවා ඔච්චරයි ප්‍රශ්න තියෙන්නේ ඉතින් කලින් ඔයා මීට කලින් ත්‍රිකෝණමිතිය යටතේ සයින් වලට අදාළ සහ tan වලට අදාළ වීඩියෝ එක බලලා කෙනෙක් නම් ඔයාලට මම මේ ඉතුරු කියලා දෙයක් ගන්න තේරුම් ගන්න පුළුවන් අපි ඒකට ලෑස්ති වෙමු මේ ගන්න මොන හරි අඩුපාඩුවක් තියෙනවා හදා ගන්න හරි අපිට මේ ගණන් වලදී තියෙන්නේ මේ කර්ණය හොයාගන්න ප්‍රශ්නයක් තියෙන්නේ හරි අපි ලියනවා cos දෙන හේතුව දන්නවා හේතුව තමයි අගේ දීලා තියෙන බද්ධ පාදේ හොයන්න තියෙනවා කර්ණ පාදේ නැතුව cos යටතේ ගණන් හදන්න හින්දා පුරුදු වෙන්න එපා නැවත කියන විභාගෙ දෙන ගානේ විශේෂයක් කරලා දෙන්නේ නැහැ අපි මේ කණ්ණාඩියෙන් දැනගෙන ඉන්නවා නම් අපි cos ලියනවා cos කීයද කොහොනේ cos අංශක 64යි කලා 32
සමානයි අර්ථපාදය බෙදීම කර්ණපාදය. අර්ථපාදය 80යි. කර්ණපාදය x මම 64 32 හොයනවා. මට නැවත නැවත මේවා කියලා දෙන්නේ හොඳට තේරුම් ගන්න. 64 32 හොයන්න බෑ. එකපාර බැරි නිසා 64 30 හොයනවා. 64 30 අපිට බලන්න 64 30 හොයන්න 43.5. එස අපිට මදි දෙකක්. ඒ දෙක හොයන්න ඕනේ මධ්‍යන්තර. මධ්‍යන්තර තීරයට අදාළ 64 තීරයේ දෙකේ උත්තරේ 5 එන්නේ. ඔයා හොඳට බලන්න මාත් එක්ක. දෙකේ යගේ 5ක් එන්නේ. ඒ නිසා අපි cos වල නිතරම cos අමතක වෙන්න පුළුවන්. cos අඩුයි නිසා අඩු කරනවා. හොඳට සිහිය තියාගන්න මම මේ කියන දේ. cos අඩු කතාව. අනිවාර්යෙන් බලලා අඩු කරන්න ඕනේ. එතකොට මෙතන අඩු වුණාම එන්නේ 43.2. බිඳුවයි දශම 43.2. ඔන්න අපිට ඕන කෙනා උත්තරය ආවා. දැන් අපි මේක මෙතන ලියාගමු. පොඩි බලමු. බිඳුවයි දශම 43.2 සමානයි 80 බෙදීම x. හරස් ගුණ කරනවා. මේ මෙහාට ගුණ කරනවා. අපිට ගාන හදනකොට ඔය තියෙන බිඳු දෙක අතෑරලා ගාන හැදුවේ හැකි. හේතුව මේ දෙකේ වටිනාකමක් නැති නිසා සමානයි එහා පැත්තේ 80. දෙපැත්තම බෙදන්න බිඳු දශම 43. බෙදනකොට මෙතන 43 බෙදනවා. මේකට මේක අයින් වෙලා x සමානයි 80 බෙදීම බිඳුවයි දශම 43 වෙනවා. හරි. දැන් මූලික පියවර අවසන්. ඔතනින් පස්සේ ගොඩක් ළමයි මේ ප්‍රශ්න වලින් අයින් වෙන එක හේතුවක් තමයි ඔන්න ඔතන හින්දා ත්‍රිකෝණමිතිය නොකර ඉන්න හේතුවක් කතා කරනවා මෙන්න මේ බෙදන ප්‍රශ්නේ හින්දා. මම ඔයාලට කියනවා ඒක හොඳට පුරුදු වෙන්න. අතාරින් ක්ලාස් එකේ එපා මේක ලේසි ගානක්. විභාගයක් අවසන් වෙනකම් විභාග ගන්න හදනකොට ඔයාලට තේරෙන්නේ මේක සෑහෙන ලේසි කියලා. දැන් අපි මේව බෙදා ගන්නවා ලඝු පාවිච්චි කරලා. අපිට ලඝු වලට අදාළ මම මේ වීඩියෝ හදලා තියෙනවා. ලඝු වල බෙදන විදිය අරවා මේවා ගැන. ඉතින් දැන් බලන්නකො මේ මොනවද දැන් අහගන්න ලඝු වල බෙදනකොට අඩු වෙනවා. එහෙනම් ලඝු එක සමානයි ලඝු 80 අඩු කෙරේම ලඝු 0.43 කියලා එනවා. ඊට මේ බලන්න මෙයාගේදී මේ පූර්ණාංශ ප්‍රශ්න තියෙනවා. දශම තිතෙන් මෙහා ඉලක්කම් ගන්න 2යි. එකක් අඩු වෙනවා 1යි. කියන දේ තේරුම් ගන්න. දශම තිතෙන් මෙහා ඉලක්කම් ගන්න 2යි දෙකෙන් එකක් අඩු වෙනවා 1යි. එහෙනම් ඊට පස්සේ මම බලන්න ඕනේ 80 බිඳුව. දැන් අපි යන්න ඕනේ ලඝු වලට. මතක තියාගන්න ලඝු වලට. ලඝු 80 බිඳුව බලනවා. 80 බිඳුව. ලඝු 80 බිඳුවෙන් 90.31 මෙතන හදනවා බිඳුවයි දශම මෙතන එනවා 1යි. එකාගේ කොහොමද පූර්ණාංශයෙන් මේක අපි අරගෙන 80 බිඳුව ලඝු වල අටලා ගන්න එපා. ලඝු වල 80 බිඳුවේ 90.31 අඩු කිරීම හරි අමුතු જાතියක ප්‍රශ්නයක් තමයි මෙතනදී තියෙන්නේ. මෙයා ඉස්සරහා බිඳුව. මේ බිඳුව නිසා මෙයාගේ පූර්ණාංශ වියුතු වෙනවා. හොඳට තේරුම් ගන්න. ලඝු කියන්නේ අනිවාර්යයෙන් නැවත නැවත තේරුම් ගත යුතු දෙයක්. 43 බිඳුව බලන්න. 43 බිඳුවේ 63.35. දැන් ඔයා මෙයා අඩු කරන්න ඕනේ. ඉතින් කල්පනාවෙන් අඩු කරන්න 1.90යි 31කින් අඩු වෙනවා වියුති 1.63.35. මෙයා අඩු වෙනවා දැන් සාමාන්‍ය පිළිවෙලට අඩු කරනවා 11යි නම් මෙතන 6යි. මෙතන 6යි තියෙන්නේ. එතකොට මෙතන 2යි. 2කින් 3ක් බෑ. මෙහි 12යි. 12කින් 3ක් 9යි. මෙතන දැන් එතකොට 9යි තියෙන්නේ. 9න් 6යි. ඊට පස්සේදී මෙතන තියෙන 8යි. 8න් මෙතන 2යි. හරි. මේ ප්‍රශ්නයක් නෑ. ඒකත් කොහොම හරි කරන්න පුළුවන්. දැන් බලන්න මෙහි තියෙන ඒවා එහාට එහෙම ගියේ නෑ. ඒ නිසා මෙතන එකෙන් අඩු කරන්න තියෙනවා ළමයි මේ. එකෙන් අඩු කරන්න තියෙනවා වියුති එකක්. එකෙන් අඩු වෙන්නේ වියුති එකක් නිසා ඍණයට ආවේ. එකෙන් අඩු වෙනවා වියුති එකක් නිසා ඍණ එක. එක ඍණයි ධන එකයි. උත්තරේ හැදෙනවා 2යි. එහෙනම් මෙතන හැදෙනවා. හරියටම තේරුම් ගන්න 2.2යි 6යි. 2.2යි ඕක නෙමෙයි උත්තරේ. මේ ලඝු පියවරක ප්‍රශ්නයක්. කලබල වෙන්න එපා හදිස්සියේ. මම මේක ලියනවා ඇන්ටිලෝප්. ඇන්ටිලෝප් බලන්න ඕනේ. තේරුම් ගන්න. නැත්තම් ප්‍රශ්නයක් වෙනවා. 2.26යි 96යි 96 වෙනවා. අන්න හරි. දැන් අපි ප්‍රතිලඝු හොයනවා. හරියටම තේරුම් ගන්න ලඝු ගන්න. ප්‍රතිලඝු හොයනවා 26යි
26යි 96 තියෙන්නේ කොහෙද කියලා. ලඝු වල 26යි 96. 26යි 96. 26යි 95 තියෙනවා. හරියට 26යි 95 තියෙනවා 18යි 6. දැන් අපි 95 නේ තිබුණේ 95 තිබුණේ. ඒක ගන්න ළමයි 26යි 95 තිබුණේ. අපිට එකක් මදි. මධ්‍යන්තර දෙක එක තියෙනවා බලන්න. 18ට දාලා තියෙන්නේ මධ්‍යන්තර දෙක එක නැහැ. තියෙන්නේ දෙක. එහෙනම් එයාගේ උත්තරේ ගන්න. තියෙන්නේ දෙක. දෙකට අදාළ උඩින් උත්තරේ. දැන් මේ මධ්‍යන්තර දෙක මේ 18 තියෙන්නේ. මෙහෙම බලන්න ළමයිනේ. අපි 18ේ 6 තිබුණානේ. හරි මේ අහන්නකෝ. 18ේ 6 තියෙන්නේ මෙතන තමයි මෙන්න මේ කියන අදාළ කෙනා ඉන්නේ. 26යි 95 ඉන්නේ. ඔයත් බලන්නකෝ. මදි නිසා මෙතනට එක බලන්න අපි යන්නේ. එක නෑ. දෙක තියෙනවා. දෙකට අදාළ උඩින් කෙනයි එක. අන්න එයා මෙතන ලියනවා. හොඳට තේරෙනවා. එයා මේ අගින් ලියනවා. වැඩි තාම සම්පූර්ණ නැහැ. මම හිතනවා ඔය ටික පැහැදිලි. මට නම් තේරෙන්නේ නැත්නම් අර මම කියලා දෙනවා. අර මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා Google search කරලා මේක බලන්න. මේකේ තියෙනවා ඔයාගේ ප්‍රශ්න ගන්න කියලා තැනක්. එතන දානවා ඒක මට කියන්නකෝ. මම මේ කියලා දෙන්න මදිදාරෝ මේවා කියන එතකොට මම පුළුවන්. තා පැහැදිලි කරන්න හරි ඔයාලට කල යුතු යමක් තියෙනවා නම් කරලා දෙන්න පුළුවන්. හරි. දැන් අහගන්න. මෙන්න මේ පූර්ණාංශ ප්‍රශ්න තියෙනවානේ. මේ පූර්ණාංශ ප්‍රශ්නේ මේ දෙකට එකක් එකතු වෙනවා 3යි. මෙයා වියුති හිලියොත් එකතු වෙන්නේ නැහැ. අපිට මොන ගැහෙනවා වියුති මේක තුන්වෙනි ගණන් වර්ගයේදී මොන ගැහෙනවා. මේ මෙතන බිඳුව හිටියොත් එකතු වෙනවා. බිඳුව හිටියොත් එකතු වෙනවා. එක හිටියත් එකතු වෙනවා. දෙක හිටියත් එකතු වෙනවා. 2යි 1යි 3යි. ඒක තේරුම තමයි. මෙයා 3ක් එහාට පයින්න ඕන බෑ. හරිද? මෙයා 3ක් එහාට පයින්න ඕන. උත්තරේ හැදෙනවා 186.1 කියලා. හරිද? ඒකකේ දීලා තියෙනවා සෙන්ටිමීටර නිසා. හරිද? මෙතනටම ගෙනලා උත්තරේ දෙමු අපි යාගේ. හරි. අතන ලඝු වල බෙදාගත්ත පියවර. මේක තමයි ප්‍රශ්න උත්තරේ. අවසානයේ මෙතනට ගේන උත්තරේ 186යි. අතන ඒකකේ දානවා නෑ බෙදෙන පියවරේදී 0.1යි සෙන්ටිමීටර. මම හිතනවා ප්‍රශ්න හොඳටම ඔයාලා පැහැදිලි ඇති. ඇත්තම කියනවා. ත්‍රිකෝණමිතිය මේකත් එක්ක මෙතන ත්‍රිකෝණමිතිය අවසන් කළා. මෙතන යන්නේ ලඝු. ලඝු හොඳ පුළුවන් කෙනෙක් වෙන්න. මේක හදලා පුරුදු වෙන්න. ගණන් ගොඩක් හදලා පුරුදු වෙන්න. ලඝු වල ගේමක් නැති කරගන්න. එතකොට ඔයාලට පැහැදිලි කරගන්න හැකියි. අපි තව ගන්නකට යමු. ඔයා දැන් පුළුවන් නම් උත්සාහ කරන්න. මේ ඉතුරු තියෙන ගණන් 3 හදන්න. අපිට කලින් හදලා බලන්න. මම මේකෙන් දෙකක් හදනවා. ඉතුරු එක බෝඩ් එකේ හදලා අද මේක පෙන්නනවා ඔයාලට. හොඳයි. අපි ඊළඟ ගානේදී බලන්න ඔයා ගානේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ දශමදිත හරියට දැක්කද දන්නේ නැහැ. එහෙම දශමදිත දකින්න නැතුව ඔයා මේක 31 කියලා දාගෙන හදුවා නම් කලබල වෙන්න ඕනේ නැහැ. අවසානයේ මම පැහැදිලි කරන්න උත්තර වෙනස් වෙන වේදික. මේ තියෙන්නේ බද්ධ පාදේ, මේ තියෙන්නේ කර්ණ පාදේ, මොකලියනවා කොස් අංශක 43යි කලා 21. බද්ධ පාද බෙදීම කර්ණ පාදය, බද්ධ පාදය 3.1යි. 31 ගත්තයි කලබල වෙන්න ඕනේ නැහැ. හොඳයි මේක x කියලා ගත්තා. 43 21. පුරුදු වෙන්න හොඳ බෑවා. මේ මූලික සංකල්ප ටික හරියට පුරුදු වෙන්න ගන්න. වල ලොකු ප්‍රශ්නයක් නැහැ. අපිට 43 21 බලන්න බෑ. 43 20 බැලුවැනි එයාව බලමු. 43 20 කොහොමද තියෙන්නේ කියලා බලමු. හරි? කොස් වර්ගයේ 43 20. මම 43 20 හොයනකොට 43 20 තියෙනවා 72යි 74. 72යි 74. මොකද ප්‍රශ්නයක් තියෙනවා අපිට ඕනේ 43 21. නිසා එකක ප්‍රශ්නයක් මධ්‍යන්තර දෙකට යන්නේ එක. 43ට අදාළ මධ්‍යන්තර දෙක එක බලන්න. එක බැලුවම යටින් තියෙන දෙක. නිසා දෙකක් ලියලා ඒක අඩු කරන්න. ඒක ඔස් අඩුයිනේ. නම් වෙන්නේ 72යි 72. බිඳුවයි දශම 72යි 72. හරි. මේ එතනට ගෙනාවේ ප්‍රශ්නේ. බිඳුවයි දශම 72යි 72 සමානයි 3.1 බෙදීම x කියලා ගත්තා. ඒ හරස් ගුණිතය. හරස් ගුණිතය දානවා මෙයාගේ මේ විදිහට 0.72යි 72 වතාවක් x සමානයි 3.1යි. දෙපැත්ත මෙයාගෙන් බෙදනවා. දෙකයි 72න් බෙදනවා.
මේ කොටසට මේ කොටස කැපෙනවා. එක සමානයි 3.1 බෙදීම 72 එනවා. අන්න ප්‍රශ්නේ දැන් 31 දාගෙන හදුවා නම් 31 බෙදීම 72යි 72. හරි. දැන් අපිට තියෙනවා ලඝු ගණක වලට සම්බන්ධ වෙන්න තියෙනවා. මෙයා විස දාන්න. ඔන්න තරයි දාලා මේ ත්‍රිකෝණමිතිය පාඩමේ හරියට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ලොකු ප්‍රශ්නයක් හැටියට ඒක නෙමෙයි බෙදන එක. ඉතින් අපි ඔක බෙදා ගන්න ලඝු වලින් බෙදනවා. මම දන්නවා ලඝු වල බෙදනකොට අඩු වෙනවා. කොහොමද අඩු වෙන්නේ? ලඝු x සමානයි ලඝු 3.1 අඩු කිරීම ලඝු 0.72 අන්න හරි. මේ බලන්න. ඊට පස්සේදී පූර්ණාංශ ප්‍රශ්නයක්. මම ලොකු දේවල් නෙමෙයි වාට. දශම තිතේ මේ පැත්තේ එක්කෙනයි. එකෙන් එකක් අඩු කරන්න බිඳුවයි. එහෙනම් මෙහා යන පූර්ණාංශ 0.31 බිඳුව බලන්න ඕනේ. මම දැන් එතකොට යනවා හදිසියක් කොස් ළමයි යටින් කියන වැරද්දක් හොදේ. ගණන් හදලා ඉන්නවා කොස් වල ලඝු බලන්න ගියාම ඒකෙම බලනවා. හදිසිය. ලඝු වලට වෙනම යන්න ඕනේ. 31 බිඳුව 31 බිඳුව 49යි 14. 31 බිඳුව ඕනේ 0.49යි 14 අඩු කිරීම මෙන්න වැදගත්ම දේ ළමයි මේ ඉස්සරහා බිඳුව නිසා පූර්ණාංශ වියුති එකයි. අන්තම වේගෙ වැඩි නැහැ කියන එක මේ කියලා දෙනවා. ලඝු වල බෙදනකොට අඩු කරා හරි පූර්ණාංශ වියුති එක 72 නේද? 72 7 බලලා අපි හොයනවා 72 7 එනවා 86යි 15. මන්දනන්තර තීරේ 72 7 බැලුවා. නැවත කියන 72 7 ආවා 86 15. මන්දනන්තර තීරේ දෙකට අදාළ උත්තරේ 1. දැන් පටල ගන්න එපා. මේකෙදි මේක එකතු වෙන්න ඕනේ. උත්තරේ හැදෙන්නේ 86යි 16. අන්න මෙයා ලියනවා එතන 86යි 16. දැන් අපි මේ දෙක අඩු කරනවා. කොස්වල විතරයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කොස් අඩු නිසා අඩු කරනවා කියන දේ තේරුම් ගන්න. 0.49යි 17 රගෙන් අඩු කරනවා වියුති එකයි 86යි 16. මෙතන 4න් බෑ 14න් හයක් ගන්න 8යි මෙතන තියෙන බිඳුවයි. මෙහෙන් එකක් ගත්තා 10යි. 10න් එකක් 9යි. දැන් මෙතන තියෙන 8යි එතකොට. තේරුම් ගන්න. 8යි. 8න් 6ක් අඩු වෙනවා 2යි. මෙතන 4න් 8ක් අඩු. මොන ප්‍රශ්නයක් කරනවා බේනවා. 4න් 8ක් අඩු කරන්න ගියාම ඔය 4න් 8ක් අඩු කරන්න බෑ. ඒ නිසා හොඳට නැවත තේරුම් ගන්න. අපි මෙහාට ඍණ එකක් දීලා මෙහාට ධන එකක්. ලඝු වල ප්‍රබලම කාරණය. ලොක්කට මම හිතන්නේ දෙවෙනි වීඩියෝ එකේදී මම ඒ ගැන කතා කරේ වියුති සම්බන්ධ අඩු කිරීම කියලා. මේ බලන්න. 14න් 8ක් අඩු වෙනවා. හොඳට තේරුම් ගන්න. අතින් ඍණ එකක් අරගෙන මෙහාට ඍණේ ඔය අනිවාර්යයෙන් මේ වැඩ පිළිවෙලත් එක්ක අඩුම දැනුමකින් දෙකෙනෙක් නම් මේ වැඩ පිළිවෙලත් එක්ක සම්බන්ධ වෙලා මේකෙන් දිනන්න නම් මුලින්ම අද මේක බලලා ඉන්නවා. පිළිවෙලට කරගන්න මම ප්‍රබල බාලන් කීපයක් විභාගයට කලින් කොහොම හරි දානවා. මුළු 2020ට අදාළව මේ අවුරුදු 2020 අවුරුද්දට අදාළව තියෙන විභාගයට සම්පූර්ණ මුළු සෙමිනාර් දේශම ආවරණය කරන්න බැරි වෙයි. නමුත් ප්‍රබල පාඩම් කීපයක දානවා. ඒක ඔයාලා හොඳට බලන්න. ඒකට ලකුණු ගන්න පුළුවන්. මෙතන 14යි. මේ 14න් 8ක් අඩු වෙනවා 6යි. දැන් බලන්න. මෙතන වෙන දේ මේ බලන්න. මේ ප්‍රශ්නේ මේක මේ බිඳුවට මේ ඍණ එක එකතු වෙනවා. ඍණ එකයි එතකොට හැදෙන්නේ ඍණ එකයි. හොඳට තේරුම් ගන්න ළමයිනේ. හොඳේ. මෙතනින් අලුතෙන් එන ඍණ එකයි මේ බිඳුවයි එකතු වෙලා ඍණ එකමයි හැදෙන්නේ. අපිට සිද්ධ වෙනවා මේ ඍණ එකෙන් මේ ඍණ එක අඩු කරන්න. ඍණ එකෙන් අඩු කරන්න වෙනවා ඍණ එක. හොඳට තේරුම් ගන්න. මේ ඍණ එකෙන් මේ ඍණ එක. ඒ කොහොමද? මෙතන තියෙන්නේ ඍණ එකෙන් අඩු කරන්න තියෙන්නේ වියුති එකක්. වියුති එක කියන්නේ නැවත කියනවා. අපිට හැදෙන්නේ නැත්නම් ඉඩ නම් මදි තියෙන හැටියට ලියන්න. මේවා ඍණ එකෙන් අඩු කරන්න තියෙන්නේ වියුති එකක්. අනාට ඔබ තේරුණා? ඍණ එකෙන් අඩු කරන්න තියෙන්නේ වියුති එකක්. ඒ නිසා ලියනවා ඍණ එක අඩු කිරීම ඍණ එක කියලා ලියනවා. වියුති එක වෙනකොට ඍණ එක මේ ඍණයි ධන එක හැදිලා උත්තරේ බිඳුවක් කරනවා. එහෙනම් මෙතන හැදෙනවා 0.62යි අනුමත. මම හිතනවා ඔය කියන දේවල් පැහැදිලි. ඔය ටික ලඝු පියවරට ගිහින් ලියනවා. මෙතන ලියනවා ඇන්ටිලොග් 0.72යි අනුමත කියලා ලියනවා.
ඊට පස්සේ ළමයිනේ මම හොයන්න ඕනේ 62යි 98 කොහෙද තියෙන්නේ කියලා. අන්න අපිට ඒක හොයාගන්න පුළුවන්. තවම අපි ලඝු වල ඉන්නේ. ඇන්ට්ලොක් නිසා 62යි 98 හොයනවා. 62 98 62 98 නැහැ 94 තියෙනවා. 42 6 42 6 හරි. දැන් අපිට ඕනේ 62යි 98 මේව පවා තේරුම් ගන්න. 62යි 94 තිබුණේ. 62යි 98 වගේ නමුත් 62යි 94 තියෙන්නේ. 94 තවමද 4ක් නැති. 4ට අදාළ උඩින් ඉලක්කම හොයනවා. 4මයි එන්නේ. හරි. ප්‍රශ්නේ තවම සම්පූර්ණ නැහැ. මේ බලන්න. වැඩේ සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ විදිහට. මේ බිඳුවට එකක් එකතු කරන්න 1යි. ඉලක්කම් මෙහෙක සංඛ්‍යාවක් නිසා මෙයා එකක් පයින්න. උත්තරය හැදෙනවා 40 සමාන වර්ධන 4.2යි 6යි 4 කියලා. මම හිතනවා ඔයාලට මම මේ කියන දේ හරියටම පැහැදිලි ඇති කියලා. හරි. මට මෙතන අදාළ උත්තරේ එතන නෙමෙයි සම්පූර්ණ වෙන්නේ. මෙතනින් හොයාගත්ත එක හරි. මේ ලඝු වලින් අපි මේ උත්තරේ මෙතනට ගේන්න ඕනේ. මේක ගෙනාවම 4.2යි 6යි 4යි ඒකකය. අපිට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. අපි වට යන ප්‍රශ්නයකුත් තියෙනවානේ. ඒකත් ඉස්සරහ දාන්න මෙතනදී. අපි ඉලක්කම් දෙකක් විතරක් ඉතුරු කර ගන්නවා නම් මෙයා අයින් කරන්න ඕනේ. එයා අයින් කරනකොට ළමයි එන්නේ බලන්න වෙන දේ. මෙයා අයින් කරනකොට වෙන්නේ මෙයාගෙන් කීයක්වත් මෙහාට එකතු වෙන්න බෑ. අවසාන උත්තරය එනවා 4.2යි 6යි. ඒකකය ගානට දීලා තියෙනවා සෙන්ටිමීටර. හරි. සරහන් කරගන්න. එයාගේ උත්තරේ අවසාන එක මෙහෙම වෙන්න ඕනේ. එහෙම හදුව කෙනෙක් ඉන්නවා නම් එයාගේ උත්තරේ හැදෙන්නේ 42.6යි කියලා. ඒ කියන්නේ මේ මෙන්න මෙතනින් එහාදී දශම දෙක එකක් තව එහාට වයින්නවා. එහෙම වුණා නම් එයාට එනවා 42.6යි 4කුත් එනවා. එහෙම හැදුවා නම් කවුරු හරි කෙනෙක් එහෙම හැදුවා නම් විතරයි. හරි. අපි හැකිනම් මේ ගණන් දෙක හදන්න. මේක හදනවා පන්තියේදී බලන්න. හරි සමාන cos 75යි 33 තියෙන වර්ග භාගයේ තියෙන කර්මපාතේ cos වල 75යි 33 කොහෙද හොයනවා cos වල 75යි 33 හොයනවා අංශක 75යි 33 බෑ ඔයාලා නැවත මේ කියවන්නේ ඔයා පුරුදු වෙන්න ඕන 75යි 33 බෑ අපිට 75යි 33 එකපාර හොයන්න බැරි නිසා 75යි 30 හොයනවා එකපාර 75යි 30 හොයනවා. ඒක හොයාගන්න පුළුවන්. මගෙන උඩට මෙහෙම උඩට ගියා 75යි 30. එනේ 25යි 4. 25යි 4. මට දැන් 33 ඕන නිසා මම 75 තීරේ 75 තීරේ මධ්‍යන්තර තීරේ තුනට හොයනවා. එතන උත්තරේ 8යි. මෙතන මම 8ක් අඩු කරනවා. නම් මෙතන 14යි නම් 14යි නම් 14යි 8ක් කරනවා 6යි. මෙතන තියෙන 9යි. මෙතන තියෙන 4යි. උත්තරේ හැදෙන්නේ 24යි. අන්න ඔයාලට ඒක තේරුණා කියලා මම හිතනවා. නැවත කියනවා මට 75යි 33 බැරි නිසා මම 75යි 30 බලනවා 25යි 4 මධ්‍යන්තර තිර තුනේ ඉලක්කම් බලනවා. cos වලදී හැම නිතරම වෙන්නේ අඩු කරනවා කියන එක මතක තියාගන්න. එහෙනම් 0.24යි 96යි සමානයි මෙයා 56.2 56.2 යට x කියලා එනවා. මෙන්න මේක මෙහාට එනවා 0.24යි 96 වාරයක් එක්ක සමානයි 56.2 දෙපැත්තම මේකෙන් බෙදුවා 24යි 96න් බෙදනවා මේකටත් බෙදනවා 24යි 96 මේ කොටස කැපිලා x සමානයි 56.2 බෙදීම 24යි ඔන්න ඔය විදිහට එනවා බලන්න හරි මේ විදිහට එනවා මෙයාගේදී ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ ලඝු වලින් බෙදන්න මෙතන මම දකින ලොකුම දේ තමයි මේ කොස් ගණන් වල තියෙන ලොකු ප්‍රශ්න තමයි කොස් වර්ග වල අගේ පා ගන්න එකයි ඒ පොදුවේ ත්‍රිකෝණමිතියේ තියෙන ලොකුම ප්‍රශ්නේ ලඝු වලින් බෙදන ප්‍රශ්නේ ඒක පුරුදු වෙන්න ඕන නැවත කියනවා ලඝු වලින් බෙදන්න මට තරක් වෙලා යන්නේ නැති වේවාට
පුරුදු වෙන්න අඩුම කාලයකින් මේක ගන්න. ලඝු වලදී අඩු කරනවා. ලඝු එක සමානයි ලඝු 56.2 අඩු කිරීම ලඝු 0.24යි 9.6 කියලා ගන්නවා. බලන්න හරි. ඊට පස්සේදී ලඝු වල පූර්ණාංශ ටික බලන්න ඕනේ. එයාගේ පූර්ණාංශ ගන්න දශම හිතෙන් මෙහා ඉලක්කම් ගන්න 2.2 එකක් අඩු වෙනවා 1යි. එකයි මම 56 2 බලන්න ඕනේ. ලඝු වලට මාරු වෙලා 56 2 බලනවා. 56 2 56 2 එනවා 74.97 අඩු කිරීම මෙයාගේ තමයි පූර්ණාංශය හරිම වැදගත්. හරිම වැදගත් කියන්නේ ඉස්සරහා බිඳුව නිසා වියුති. වියුති එකයි. ඒකෙදි බලන්නේ 24 9 6 මම 24 9 හොයනවා. 24 9 පළවෙනියට 24 9 හොයනවා. 24 9 එනවා මෙන්න 36යි 92 සමාවෙන් වරදුනා 24 9 39යි 62 ඊට පස්සේදී මධ්‍යනාන්තර තීරය 6 හොයනවා 24 තීරයට අදාළ මධ්‍යනාන්තර තීරය 6 හොයනවා 6 හොයපුවම 11 අන්න මෙයාලා එකතු කරගන්න එක කොස්වලද විතරයි අඩු කරන්නේ හේතුව කොස් අඩු නිසා දැන් ඔයාලට ඔක හොඳට කටපාඩම් වෙනවා 39යි 73 අන්න මෙයාට එනවා 39යි 39යි 73 අන්න ඊට මේ දෙන අඩු කරනවා කොහොම පරිස්සමෙන් මේ දෙන අඩු කරගන්නවා හරිද එහෙනම් 1.74යි 97න් අඩු කරනවා වියුති 1යි 39යි 73 මේ බලන්න අඩු වුණාම මෙතන 4යි මෙතන 2යි 14යි නම් 5යි මෙතන 6යි මෙතන 3යි ඊට පස්සේ බලන්න එකෙන් අඩු වෙන්න තියෙනවා හොඳ සැලකිල්ලෙන් බලන්න එකෙන් අඩු වෙන්න තියෙනවා වියුති 1 එක අඩු කිරීම ඍණ 1යි එක ඍණයි දාන්න 1යි උත්තරය 2යි දශම 2.35 අන්න මම මෙයාගේ ප්‍රතිලභ හොයනවා මම හිතනවා මේක තේරුණා කියන එක හරිද මෙයාගේ හොයනවා ඇන්ටිලොග් ප්‍රතිලභ කාගේද 2.35යි 24 අන්න බලන්න 35යි 24 කොහෙද කියලා හොයනවා 35යි 24 35 22 තියෙනවා. ඒ තියන්නේ මේ පැත්තෙන් ආගේ 35 22ට අදාළ මේ පැත්තෙන් 22යි උඩින් 5 මෙහෙන් 22යි උඩින් 5 හරි. ඊට පස්සේ නම් ඒ කියන්නේ 22ේ 5 තව අපිට දෙකක් මදි. 22 තියෙන දෙකක් හරියට මොන ගහනවා එකේ. එයා මෙතනින් ලිව්වා. එහෙනම් ප්‍රශ්න උත්තරේ මේ විදිහට ගන්නවා. අපි හොයාගත්තා 22ේ 5 එකක් කියලා. ඒ සම්පූර්ණ වෙන්නේ මේ තියෙන දෙකට එකක් එකතු වෙනවා 3යි ඉලක්කම් තුනක සංඛ්‍යාවක් 1යි 2යි 3යි යා තුනක් එහාට ගන්නවා. ඒ කියන්නේ අවසාන උත්තරය එන්නේ මෙයාගේ උත්තරය හැදෙනවා 225යි දශම 1. ඉතින් ලියනවා 225යි දශම 1යි අදාළ එකකය සෙන්ටිමීටර ලියුවා. ඉතින් ප්‍රශ්න අවසන් වෙනවා ඔතනින්. ඒ කතාව තේරුම් ගන්න. ලඝු වල තමයි ප්‍රශ්න තියෙන්නේ. මම හිතනවා ආගික හරියට කියලා. හරි. අපි තව ඉස්සරහට ගණන් හදමු. තව එක ගණනක් තියෙනවා. ඒක පොත් එකේ හදන එක විතරයි කරන්නේ. තනියෙන් හදලා බලන්න. මෙතන තියෙන්නේ 60 පොතේ 60 තියෙන්නේ මෙතන. හරි අවසාන ප්‍රශ්නේ තමයි සුළු කරපුවාම වෙනද වගේම කලින් ගණන් වගේම කොස්ලිප් මෙතනට ආවා ඊට පස්සේ ලඝු ලියනකොට ලඝුයට අඩු කිරීම ලඝු 0.433 සාමාන්‍ය විදිහට ගියත් මෙතන ඉස්සරහා බිංදු දෙකක් නිසා බිංදු දෙකක් ආවා. හොඳට බලන්න. බිංදු දෙකක් ආවා. මම සුළු කරපු කේවල මොනවා මැකුවේ නැහැ. අඩු කරන් යනවා. එකෙන් අඩු වෙන්න තියෙනවා ඍණ දෙකක්. බිංදු දෙකක්. එක ඍණ දෙක ඍණයි ගන්න වෙලා ගන්න දෙකයි 3යි. ඉලක්කම් 3යි. 3යි කියන්නේ 3යි 1යි 4යි. ඉලක්කම් 4ක් මෙහාට පයින්න ඕනේ. අන්න ඒ නිසා උත්තරේ හැදෙන්නේ අවසානයේ. මෙතන ඊට මැද නිසා මෙතනින් ගිහින් ලැබුවා 1586 සෙන්ටිමීටර. ඉතින් මම හිතනවා ඒක සුදු කරලා ඇති කියලා. අපිට තව එක ගණන් වර්ගයයි තියෙන්නේ පොදුවේ කොස්වල. ඊට පස්සේ කොස්වල තියෙන්නේ මේ පාද දෙක දීලා මේ කෝණය හොයන්න. අන්න ඒත් අපිට ලඝු පාවිච්චි කරන්න. අපි ලෑස්ති වෙන වැඩේට මේක අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න.
බද්ධ පාදයේ කර්ණ පාදයේදී අපිට කෝණය හොයා ගන්න වෙනවා. ඉතින් බද්ධ පාදයේ කර්ණ පාදයේ කියන්නේ cos සම්බන්ධ වෙන්නේ. කිව්වා cos x සමානයි 43.21 බෙදීම 64.21 අපිට සාමාන්‍ය තත්ත්වයක් ගන්න මේක බෙදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ගාන හදලා ඉවර කරන්න. හරියට නිකන් දෙක බෙදීම 4 වගේ තිබ්බනම් 0.5 කියලා ලියන්න පුළුවන්. හරි. ඉතින් එහෙම ලියා ගන්න බැහැ මේක ලේසියෙන්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා වෙන විකල්පයකට යන්න. විකල්ප තමයි බෙදනකොට ලඝු. අපිට ලඝුවේ දන්නකට වැදගත්. අපි ලඝු වලින් බෙදන්නයි ලෑස්ති. හරි. අපි දන්නවා ලඝු වල බෙදනකොට වෙන්නේ අඩු වෙන එක. ලඝු x සමානයි ලඝු 43.21 අඩු කිරීම ලඝු 64.21. හරි. අපි පූර්ණාංශ බලනවා. ඒක පරීක්ෂා කර ගන්නවා. දශමතිතෙන් මෙහා ඉලක්කම් ගන්න 2යි දෙකෙන් එකක් අඩු වෙනවා. එහෙනම් 1.43 දෙකේ එක බලන්නේ අපි. 43 දෙකේ එක. හරි. ලඝු වල දැන් මේ වැඩේ කරන්නේ හොඳේ. 43 දෙකේ එක බලනවා. 43 දෙක. හරි. 43 දෙක 63.55 එක එන්නේ 63.56. ඔයත් මාත් එක්ක බලන්න 43 දෙක බැලුවා 43 දෙක බැලුවා 63.55 මධ්‍යන්තර දෙක එක හරි 63.56 අඩු කිරීම මෙයාගේ ඉලක්කම් දෙකයි දෙකෙන් එකක් අඩු වෙනවා එහෙනම් පූර්ණාංශ 1යි 64 දෙකේ 1 64 දෙක බලනවා 64 දෙක 64 දෙක ගත්තාම 80.75 80.75 මධ්‍යන්තර තියෙන එකක් බලන්න එක එන්නේ එහෙනම් උත්තරය එනවා 80.76 හරි අපි දැන් මොන දෙක අඩු කරමු මම හිතනවා මේ දක්වා ටික අපහැදිලි නම් නැවත අහගන්න මේ ගාන දැන් මේ ගාන දුන්නාම කෝඩ් වයර් කරන්නේ බය වෙන්න එපා පළවෙනියට බලන්න මේ දීලා තියෙන ඒවා ඇසුරේ මෙයා අයිති වෙන්නේ කවුද මේක කර්ණය මේක සම්මුඛ පාදේ ඒ කෝණෙත් ඉස්සරහින් ඉන්නවා සම්මුඛ පාදේ කෝණයට බැඳලා බද්ධ පාදේ බද්ධ පාදේ කර්ණ පාදේ සම්බන්ධ වෙන්නේ කොස් වලින් කොස් ලියනවා කොස් කියන්නේ බද්ධ පාදේ බෙදීම කර්ණ පාදේ 43.21 බෙදීම 64.21 43.21 බෙදීම හරි. මේ කතාව හරි. එතකොට ඒක කිසි ප්‍රශ්නයක් නෑ වට පැහැදිලි උතන දිහා කරගෙන යන්න. අපිට මේ දෙක බෙදා ගන්න ඕනේ. බෙදන්න තමයි ලඝු පාවිච්චි කරන්නේ. හොඳට තේරුම් ගන්න ලඝු වල බෙදීම අතිශයින් වැදගත් වෙනවා. ලඝු වල බෙදනකොට අඩු වෙනවා. මේකෙන් මේක අඩු වෙනවා. පූර්ණාංශ බැලුවා 43 දෙකේ ගත්තාම 63.56 එනවා. 64 දෙකේ එක බලනකොට 80.76. දැන් මම මේ දෙක අඩු කරනවා. කවුද? 1.63.56 ගෙන් අඩු කරනවා 1.80.76. ඉතින් මෙතන බිඳුවයි මෙතන පහෙන් බෑ 15යි නම් 15න් 7ක් අඩු වුණා 8යි මේක 2යි දෙකෙන් මෙතන 2යි 6න් 8ක් බෑ 16න් 8ක් අඩු වෙන්න ඕනේ 16න් 8ක් අඩුනහම 8යි මෙතන තියෙන බිඳුව ඔන්න මම අර කිව්වේ වියුති ප්‍රශ්න දැන් එනවා අපිට මේ බිඳුවෙන් අඩු කරන්න තියනවා ළමයිනේ බිඳුවෙන් අඩු කරන්න තියනවා හොඳටම තේරුම් ගන්න බිඳුවෙන් අඩු කරන්න තියනවා ධන එකක්. ධන ලියන්න ඕනේ නැහැ මම තේරුම් ගන්න ලියන්නේ. බිඳුව ඍණයි ධනයි ඍණ එකයි. අවසන් ප්‍රතිඵලය ඍණ එකයි. ඍණ එකයි කියන්නේ මෙයා වියුති එකයි කියලා මෙතනට එන්නේ. මේක කෙලෙම කෙනෙකුට මෙහෙම කරලා හරි. ඉතින් හදන්න. බිඳුවෙන් එකක් කරනවාම ඍණ එක කියලා ඉතින් හදන්න. ඇතුළත නැති කෙනෙක් ඉන්නවා නම් කියලා දුන්නේ. එහෙනම් මෙයා ලියනවා ඇන්ටිලොග් වියුති එකයි 82යි 80. මේක ටිකක් වැඩේ තව තියෙනවා හොඳේ 82යි 80 කොහෙද කියලා හොයනවා 82යි 80 තියෙනවා කියලා බලන්න කොහෙද අපි බලමු හරි ඒක හොයාගමු අපි මෙන්න 82යි 80 අපි හොයනවා හරියටම හම්බ වෙනවා 67 3 මෙයා මොනවද කියනවා 67 3 මම හරිද කියලා බලන්න 82යි 80 හරි හම්බුණා මෙන්න වැඩේ මේ ඉස්සරහා වියුතිනේ මේ වියුති නිසා අන්න ප්‍රශ්න තේරුම් ගන්න මේ වියුති නිසා ඉස්සරහට බිඳුවක් දාන්න වියුති එක නම් බිඳුව එකයි නැවත කියනවා වියුති එකයි නම් බිඳුව එකයි උත්තරේ හැදෙන්නේ බිඳුවයි දශම බිඳුවයි 673 දැන් ළමයිනේ එයා මෙතනට ගේනවා බිඳුවයි දශම 673 මේක ඉවර නැහැ ළමයිනේ හේතුව cos x නෙමෙයි වෙන්නේ අන්න යා ලියනවා අපි cos x සමානයි බිඳුවයි දශම 673 මම කලින් කරපු නැති දෙයක් මෙතනදී හොයන්න ඕනේ ප්‍රතිකොස් තේරුම් ගන්න. මේකට කියන්නේ ප්‍රතිකොස්. ප්‍රතිසයින් හෙව්වා, ප්‍රතිතෑන් හෙව්වා, ප්‍රතිලඝු හෙව්වා. ඒ වගේ මෙතන ප්‍රතිකොස් සොයන්න. ප්‍රතිකොස් සොයන්න.
හරි. ඒ කියන්නේ cos වගුවේ මෙයා තියෙන්නේ කොහෙද කියලා බලන්න වෙලා ඇස්ති. cos වගුවේ මෙයා කොහෙද ප්‍රශ්නයක් මතුවෙනවා. cos වගුවේ හැමනිතරම දශම තිතෙන් මෙහා ඉලක්කම් ඉන්නවා. මේ දශම තිතෙන් එහා ඉලක්කම් 4ක් ඉන්නවා. නිසා බිඳුවක් දා ගන්නවා. එහෙනම් අපි බලන්නේ 67යි 30 හරියටම තියනවා නම් එහෙමයි. නැත්තම් එයාට වඩා අඩු කෙනෙක්. 67යි 30 බලමු. cos වල 67යි 30 67යි 30 නැහැ 34 තියෙනවා. අපි ගන්න නැහැ මේක. අපි ගන්න 67යි 13 තියෙනවා. මේ බලන්න මම වෙනම ලියන්නම්. මට ඕනේ 67යි 30. නමුත් 67යි 13 තියෙනවා. මම හිතනවා මම කියන දේ තේරෙනවා කියලා 67යි 30 ඕනේ 67යි 30 නැහැ 67යි 13 තියෙනවා. පොඩ්ඩක් බලන්න 67යි 13 තියෙන්නේ කොහෙද? අන්න තියෙනවා අංශක 47යි. 45 46 උඩට යන ගමන් 47 යටින් 50. එහෙනම් හරි අපි ඒක ලියා ගන්නවා. පොඩ්ඩක් අවධානයෙන් බලන්න. 47 50 කියලා ලියා ගන්නවා. 47 50. හරි. අපිට මදි මෙතනින් මදි ප්‍රමාණය හොයාගන්න. අන්න අපි ලියනවා. මෙතනම ලියන්නම් 47 50. මදි තව එතකොට මෙතනින් ගියොත් 17ක වෙනසක් නැහැ නේ. හරි 17ක්. අපි 47 තීරුවේ බලන්න 17 මොනට හේවද කියලා. හරියටම 17ක් තියෙනවානේ 8යි. දැන් ළමයිනේ sin වලත් කරේ tan වලත් කරේ මේ ටික එකතු කරන එක. මේක අඩු කරනවා. එතකොට මම අඩු කරන ටික ලියන්න යන්නේ නැහැ මෙතන. 50න් 8ක් ගන්න අවසානයේ මෙතනින් උත්තරය ලියන්න. මෙතනින් උත්තරය ලියන්න. අංශක 47යි කලා 42. ඔන්න අපේ ප්‍රශ්නෙට සම්පූර්ණ උත්තරය. ඉතින් ගොඩක් දුර ගියා. ඒ දුර ගියපු කෙනෙකුට අතේරුම් ගන්න ගොඩක් ඉගෙන ගත්තා. කොස්වල නිතරම අඩු වෙනවා. බෙදන්න ලඝු පාවිච්චි කරා. හරි. පුළුවන් නම් මට කලින් ඉතුරු ගණන් දෙක හදන්න. මම ඉතුරු ගණන් දෙක තේරි හදනවා. මොකද ඒකල මම මේකෙන් ගණන් සාමාන්‍යයෙන් 20ක විතර ටියුට් එකක් දෙන්නම් සම්පූර්ණ පද වේග ගන්න එකෙන් ඔය ටික හදන්න. හොඳ වැඩ කරලා දක්ෂ ළමයෙක් වෙන්න මේවා ක්‍රියාත්මක කරන්න. ඉගෙන ගත්ත ගමන් මේක ක්‍රියාත්මක කරන්න. අමතක වෙනවා. ඊපස්සේ ඒකල මේ වෙබ්සයිට් එකේ දාන පුනරීක්ෂණ අභ්‍යාස දෙක හදන්න. එතකොට ඔයාලට මේක ලොකු ඉහළතාවයකට යන්න පුළුවන්. හරි? ඇස්ති කරගන්න මේක. හරි බලන්න ඒකාලෙත් මම කොස් ලියුවා කොස් කියන්නේ බද්ධපාත බෙදීම කර්ණපාත මේක බද්ධපාතය 27යි කර්ණපාතය 61යි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක බෙදන්න පුළුවන් නම් ඔයාලා දීර්ඝ බෙදීමේ උත්තරය මෙතන දාලා මෙතන ප්‍රතිකොස් ගන්න තියෙනවා. එහෙම නැතුව කරනවා නම් ලඝු වලින් හදනවා. ලඝු වලින් බෙදනවා. ලඝු වලින් බෙදනකොට අඩු වෙනවා. ලඝු 27 අඩු කිරීම ලඝු 61. ලඝු වලින් බෙදනකොට වෙන දේ තමයි දශම පිටෙන් මේ පැත්තේ ඉලක්ක මෙයාගේ මේ පැත්තේ ඉලක්කම් ගාන බලන්න. ඉලක්කම් ගාන දෙකයි. දෙකෙන් එකක් දෙකයි දෙකෙන් එකක් අඩු වෙන එකයි එහෙනම් පූර්ණාංශය හැදෙනවා එකයි 27 බිඳුව බලන්න. 27 බිඳුව 45යි 40. 27 බිඳුව 45යි 40. අඩු කිරීම මෙයාගේ දශම පිටෙන් මේ පැත්තේ ඉලක්කම් දෙකයි දෙකෙන් එකක් අඩු වෙනවා එකයි 61 බිඳුව බලන්නත් ඕනේ. 61 බිඳුව 87යි 46යි. දැන් මේ දෙක අඩු වෙනවා. 1.45යි 40න් අඩු වෙනවා 1.87යි 46යි. මෙතන 10යි නම් 4යි. මෙතන තියෙන 3යි 3න් 4ක් බෑ 13යි 13න් 4ක් 9යි. 13න් 4ක් 9යි. ඊට පස්සේ මෙතන තියෙන්නේ 4යි 4න් 7ක් බෑ 14න් 7ක් 7යි. එයාගාව 3යි තියෙන්නේ 3න් 8ක් බැරි නිසා 10 3න් 8ක් අඩු කරනවා 5යි. මෙන්න වැඩේ මෙතන බිඳුවයි. අන්න අපිට සිද්ධ වෙනවා මේ බිඳුවෙන් එකක් අඩු වෙන්න. බිඳුව අඩු කිරීම එක බිඳුවෙන් අඩු වෙන්නේ ධන එකක්. නිසා බිඳුව මේ ඍණයි මේ ධනයි ඍණ එකයි කියන්නේ වියුති එකයි මෙතනට එන්නේ. වියුතිත් එක්ක ගණදමු කරනකොට හොඳ කල්පනාවෙන් වැඩේ යනවා. වියුති එකයි 57යි 94 අන්න හරි එකක් හරි ප්‍රශ්නයක් නැහැ අපි මේ චුට්ට අයින් කරලා ඊටු ටිකට යමු. දැන් ප්‍රතිලඝු බලන්න ඕන තාම ඉඳලා ඉවර නැහැ. මම ඇන්ටිලොග් හොයනවා. ප්‍රතිලඝු ඇන්ටිලොග්
වියුති එකයි 57යි 94 57යි 94 කොහෙද කියලා බලන්න. 57යි 94 වැඩේ ළමයි මේ මම අහලා ඔයාලට ටිකක් පැටලෙන්න මට වුණා. දැන් වැරද්දක් වුණා නම් නැති. ලබුවක් ගැන බලලා වැරදි බලන්න 1.4 27 බිඳුව බලන්න ඕනේ. 27 බිඳුව 43යි 14 සහ මෙයාගේ 1.61 බිඳුව 61 බිඳුව එන්නේ 78යි 53 1.43යි 14 ගෙන් අඩු වෙනවා 1.78යි 53 දැන් බලන්න හරි මේක අඩු කරගන්නවා මෙතන 10 මෙතනින් ගත්තාම 14යි නම් 14න් මේ 14න් 3ක් අඩු වුණාම සමහරවිට මෙතන 4යි 4න් 3ක් ගන්නාම 1යි මෙතන එකෙන් අඩු වෙන්න බැරි නිසා මෙහෙන් එකක් ගත්තා 11යි 11න් 5ක් 6යි මෙයා ගාව 2යි තියෙන්නේ මෙහෙන් එකක් ගත්තා 12යි 12න් මේ 12න් අඩු වෙනවා 12න් 8ක් ගන්නාම 4යි මෙයා ගාව තියෙන්නේ 3යි නම් 3න් අඩු කරගන්න බෑ 7ක් මෙහෙන් එකක් ගත්තා 13යි 13න් 7ක් 6යි මෙයා ගාව තියෙන්නේ බිඳුවයි ළමයිනේ මේ බිඳුවෙන් එක අඩු වෙනවා බිඳුවෙන් අඩු වෙනවා එකක් බිඳුව අඩු කිරීම ඍණ මෙතන ඍණ 1යි කියන්නේ වියුති 1යි වියුති 1යි 64යි 61 වියුති 1යි 64යි 61 තමයි මෙතනට එන්නේ එහෙනම් අපි ටික ප්‍රතිලඝු වෙනවා ප්‍රතිලඝු ගන්න ඕනේ ඇන්ටිලෝග් වියුති 1යි 64යි 61 මම හොයනවා 64යි 61 කොහෙද කියලා ලඝු වල 64යි 61 තියෙන්නේ කොහෙද බලන්න 64යි 61 නැහැ 64යි 54 තියෙනවා 44 දෙකේ 44 දෙකේ ඊට පස්සේ අපිට තව මදි 44 දෙකේ තියෙන්නේ අපිට 64යි 54නේ අපිට 61 වෙන්න තව 7ක් මදි 7 තියෙනවා උඩින් 8 ඊට පස්සේ බලන්න මෙයාගේදී මෙතන වියුති එක නම් අන්න වියුති තියෙනකොට හැමනිතරම වියුති කියන හරිය වැදගත් අපිට මේ ගණන් වලදී සැලකිල්ලක් දක්වන්න ඕන කෙනේ ඉස්සරහට බිඳුවක් දානවා බිඳුවක් දාපුවාම උත්තරය හැදෙනවා 0.44යි 28 කියලා. ඒ කියන්නේ මේ දෙක බෙදුවාම මෙන්න මෙයා එන්නේ 44 දෙකේ 8 එන්නේ මේ දෙක බෙදුවාම අන්න දැන් අපි හොයන්න ඕන ප්‍රතිසයි. මේක හොයන්න ඕනේ ප්‍රතිසයි හොයන්න ඕනේ. මෙයා සමාවෙන්න දරතුන ප්‍රතිකොස් හොයන්න ඕනේ. ප්‍රතිකොස් සොයන්න. මේකදී හොයනවා ප්‍රතිකොස්. ඒ කියන්නේ 44යි 28 කොස් වල කොහෙද ඉන්නේ කියලා හොයනවා. කොස් වල 44යි 28 තියෙන්නේ කොහෙද බලනවා. 44යි 28. 44යි 28 නැත්නම් ඊට වඩා අඩු කෙනෙක්. 44යි 36 තියෙනවා ඊට පස්සේ 44යි 10 තියෙනවා. එහෙනම් ඒක තමයි ගන්න වෙන්නේ. 63 50. එහෙනම් 63 50 තියෙනවා. අංශක 63යි කලා 50යි. ඒතර තියෙන්නේ 63යි 50 තියෙන්නේ. තේරුම් ගන්න. මේ පැත්තට ගියා 63 මෙහෙන් 50යි 44යි 10යි. මට මදි එතකොට 18ක වෙනසක්. 18 තියෙනවා 7. මෙතන 7යි. 63 මෙතන අඩු කරනවා 43. අංශක 63. එහෙනම් ප්‍රශ්න අවසාන උත්තරය එන්නේ. x වල උත්තරය එන්නේ. අංශක 43යි 3යි. සමහරවිට අංශක 63යි. අංශක 63යි කලා 43 කියලා එන්නේ. මම හිතනවා මේ ප්‍රශ්නේ හරි. මෙතනදී ලඝුවගයන් වලින් ප්‍රශ්නයක් වුණා ඒක පහවලා හැදුවා. තේරුම් ගන්න ලඝුවලදී වෙන්නේ අඩු වෙනකොට මේ ප්‍රශ්න හරි. වියුති එක ආව නිසා මෙතන වියුති එක ආව නිසා බිඳුවාව ප්‍රතිකොස් දෙවුවා. මම ඉතුරු ගානේ හදන විදිය දාන්නම්. ආයෙක තනින් හදලා බලන්න උත්තර හරියද කියලා. හරි ඔයත් බලන්න මේ විදිහට දාන්නේ කියන්නේ ඔයා කොස් ලියුවා මේ විදිහට මෙතන බෙදීම ආවා බෙදීමේදී ලඝු පාවිච්චි කරලා අඩු කරා 32 4 එක හෙව්වා 46 2 හෙව්වා අඩු කරාන් පස්සේ 21යි 84යි
84යි 60 විතර බලුවම 70යි 15 ඒක මෙතනින් ලිව්වා. දැන් හොයන්න ඕනේ ප්‍රතිකොස් හොයන්න ඕනේ. ප්‍රතිකොස් හොයනකොට 70යි හරියට 15 නැහැ. 70.9 තිබුණේ 45 30 අපිට 6ක් මදි 6 තියෙනවා මධ්‍යන්තර තීරේ අපිට තියෙන 70.9 තියෙනවා 6 තියෙනවා මධ්‍යන්තර තීර තුනට අදාළව ඒ නිසා තුනක් අඩු කරා 45 24 එහෙනම් මේකේ මේ දේවල් හරියට තේරුම් ගන්න සුළු කිරීම වල මොනවා හරි ප්‍රශ්න තිබුණොත් ඒවා ඔයා වැඩේ තේරුම් ගන්න සුළු කිරීම වල තියෙන දේවල් ඔයා හදන්න. මගේ සුළු කිරීමෙන් මෙච්චර අඩුපාඩු ඒවා ඔයා දැක්ක දේවල් වලින් ඔයා හරියට හදාගන්න එක සුළු කිරීම ටික කරලා ඩියුට් එක හදාගන්න. දැන් අපි sin cos tan තුනම පාවිච්චි කරලා පොදුවේ ගණන් හදන කියන එකක් ඉදිරියේදී හදනවා. ඉතින් සමහරවිට වීඩියෝ ටිකක් ඉතින් වෙනවා ගොඩක් පොඩි වීඩියෝ හදන්න බෑ. ගානක් කියලා දීලා ඔයාලට යන්න බෑ. අතන මීට වඩා කියලා දෙන්න තිබුණා නම් හොඳයි. මට ඒක වීඩියෝ එකේ කලින් තවත් ලින්ක් වෙනවා. ඉතින් පුළුවන් තරමින් කතා කරමු. තව වීඩියෝ දෙක තුනක් විතර වගේ ප්‍රමාණයක් කොහොමද දෙන්නේ? මේක ටිකක් ලොකු පාඩමක්. මේක කොහොම හරි කරනවා කියලා අදිස්ථාන කරලා වැඩ කරන්නේ. මොකද ලකුණු ගන්න පුළුවන් තරම් නිසා. තියෙන කාලයත් ඇති අපිට මෙත් එක කරගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ තුනට ගියමු.